දරුවනි අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ සමාගම් ගිණුම් කරන යටතේ සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. ඔබ දන්නවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම යටතේ අපිට අභ්‍යාස ගණනාවක් අධ්‍යයනය කරන්න වෙනවා. නැත්නම් සම්පූර්ණ මූලධර්ම අවබෝධ කරගන්න අපහසු වෙන නිසා අපි දැනටමත් අභ්‍යාස කිහිපයක් සාකච්ඡා කිරීම කළා. අපි අදත් මෙම ඒකකයේ තුලින් තවත් අභ්‍යාසයක් සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 54 මම ගණන වරක් කියවන උදලා ගන්න 2010 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සඳුන් පොදු සමාගමේ ආදායම් ප්‍රකාශනය එදිනෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා අදාළ සටහන් පහත දැක්වේ. මේ සීමිත සඳුන් සමාගමේ දැනටමත් පිළියෙල කර තිබෙන ආදායම් ප්‍රකාශනයත් ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් සටහනුත් ඔබට දෙනවා. මුලින්ම දෙනවා 2010 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය. දැන් මේවා නිවැරදිව පිළිල කරද්දී ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ අය විසින් යම්කිසි ආදායම් ප්‍රකාශනයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ඔබට දෙනවා. සුද්ධ විකුණුම් කියලා දාලා තිබෙන ආදායම් ප්‍රකාශනයේ මේ සටහන් අංක විකුණුම් පිරිවැය දල ලාභය වෙනත් ආදායම් සටහන් අංක 1 තියෙනවලු අඩු කළ වියදම් සටහන් අංක 2 තිබෙනවලු බදු පෙර ලාභය ආදායම් බදු අඩු කළ ගෙවු ලාභාංශ කියලා ඊට පස්සේ ඉලක්කමක් අරගෙන තිබෙනවා ලාභය වශයෙන්. ඊළඟට අපිට දෙනවා 2010 මාර්තු 31 දිනට දැනට සකස් කර තිබෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුලින් උපුටාගත් තොරතුරු දේපල පිරියත හා උපකරණ ස්ථාවර තැන්පතු තොග වෙළඳ ණය ගෙතියු මුදල් හා සමාන දෑ සටහන අංක 3 කියලා පෙන්වුම් කරනවා. ඊළඟ මුළු වත්කම් 43250ක් වශයෙන් තිබෙනවා. ප්‍රකාශිත ප්‍රාර්ථනය රඳවාගත් ඉපැයුම් බැංකු ණය වසර 2 සිට 5 දක්වා ගෙවී යුතු ප්‍රමාණය වෙනම තිබෙනවා. බැංකු ණය ලබන වසර ඇතුළත ගෙවී යුතු ප්‍රමාණයක් තියලා තිබෙනවා. වෙළඳ ණය හිමියෝ අනෙකුත් ගෙවී යුතු දෑ ඊළඟට හිමිකම් හා වගකීම් එකතු තිබෙනවා. හැබැයි මෙතන එක දෙයක් පැහැදිලි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් මුළු වත්කම් අගයට සමානව තිබෙනවා. හිමිකම් හා වගකීම් වල අගය. ඒ කියන්නේ ඉලක්කම් නිවැරදි කියන එකයි පැහැදිලි වෙන්නේ. ඊළඟට තියෙනවා සටහන් තුනක් තිබුණානේ. සටහන් අංක 1 වෙනත් ආදායම් යටතේ දක්වලා තියෙන දේවල් මෙන්න මේවා. ආයෝජන මත ආදායම්, උපකරණ විකුණුම් වලින් ලද ලාභය, ඉඩම් ප්‍රත්‍යාගන අතිරික්තය. මේ වෙනත් ආදායම් තුල ඇතුළත් කර තිබෙන දේවල්. සටහන් අංක 2 වියදම් වශයෙන් සලකලා තිබෙනවා වේතන, විකරණ ගාස්තු, කළමනාකරණ උපදේශන ගාස්තු, ෂය, සේවක අර්ථසාධක මුදල් සහ සේවක භාරකාර අරමුදල් තව කොටසක් තියෙනවා එකේ. අධ්‍යක්ෂ ගාස්තු, බැංකු ණය පොලි, බැංකු අයරා පොලි. හරිද? හොඳයි. ඊළඟට සටහන් අංක 3 මුදල් හා සමාන දෑ තුළ වෙන මේ දේවල් තිබෙනවලු. අතැති මුදල් බැංකු අයරාවත් එතන තුල කරන අඩු කරලා තියෙන ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් එකතු 40ක් වශයෙන් දක්වා තිබෙනවා. ඊළඟට මේ විස්තරයක් ඔබට දෙනවා. ඉහත මූල්‍ය ප්‍රකාශනවල ආකෘතිය සහ අන්තර්ගතය සම්බන්ධයෙන් සමාගමේ කළමනාකාරීත්වය සැහැයීමටපත් නොවූ අතර 2010 මැයි 2 වන දින සිදු කරන විමර්ශනය කිරීමට කමිටුවක් පත් කරලා තිබෙනවා. මේ හදලා තියෙන මූල්‍ය ප්‍රකාශනය පිළිබඳව කළමනාකාරීත්වයේ සැහැයීමටපත් වෙලා නැහැ. මේ ගැන විමර්ශනය කිරීම සඳහා සමාගම කමිටුවක් පත් කරලා තිබෙනවා. ඊට පස්සේ කියනවා එම කමිටුව විසින් පහත සඳහන් සොයා ගැනීම සහ අදහස් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එතන මේ මූල්‍ය ප්‍රකාශනය අධ්‍යයනය කළ විමර්ශනය කළ කමිටුව මගින් සොයාගෙන තිබෙන කරුණු. 1. මූල්‍ය ප්‍රකාශනවල ආකෘතිය හා අන්තර්ගතය ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුව පිළිල කර නැත. කමිටුව සොයාගෙන තිබෙන මූලික දෙයක් කරුණු කීපයක් එකක් තමයි මේ මූල්‍ය ප්‍රකාශන පිළිල කර තියෙන ප්‍රමිතාංක 1ට අනුව නෙවෙයි කියන එක. ප්‍රමිතාංක 1 සඳහන් ආකෘතියට නිර්දේශ වලට අනුව නෙවෙයි කියන එක. 2. මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබූ සියලුම සංඛ්‍යා රුපියල් 1000 වද ඒවා සඳහන් කර නැහැ. තව වැදගත් කරුණක් සංඛ්‍යා 1000 වලින් තමයි ඉදිරිපත් කර තියෙන්නේ 1000 කියලා සඳහන් වෙලා නැහැ. එහෙම වුණාම නොමග යන්න පුළුවන් සංඛ්‍යා තුලින්. 3. සුද්ධ විකුණුම් ගණනය කර තිබුණේ පහත්යක් වෙන බෙදහැරීම් වියදම් අඩු කිරීමෙන් පසුයි. මේගොල්ලෝ සුද්ධ විකුණුම් කියලා ඉලක්කමක් කරන් තියෙනවා. ඒ බෙදහැරීම් වියදම් අඩු කරලා. අඩමාන සඳහා වෙන් කිරීම, වේතන, ෂය, සේවක භාරකාර හා අර්ථසාධක මුදල් කිරීම බෙදහැරීම් වියදම් වලට සම්බන්ධ වියදම් 4ක් අඩු කරලා තමයි සුද්ධ විකුණුම් කියලා අරගෙන තිබෙන්නේ. මොකද EPF ETF සාමාන්‍ය පරිපාලන වියදම් වද විකුණුම් සේවකයන් හා සම්බන්ධ EPF ETF බෙදහැරීම් වියදම් වලට ඇතුළත් වෙනවමයි. 4.
වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් සමාගමේ ඉඩම් වෙළඳපොළ සාධක මත 2010 මාර්තු 31 දින ප්‍රථම වතාවට රුපියල් 1000 වලින් කිව්වොත් 1250කට ප්‍රත්‍යාගරණය කරලා තිබෙනවා. ප්‍රත්‍යාගරණයට පෙර ඉඩමේ ධාරණාගේ රුපියල් 1000ක් කියලා කියනවා. 5. රුපියල් 500ක බැංකු අයරා පහසුකම් ලබාගෙන ඇත්තේ තොග අප වශයෙන් තැබීමෙනි. 6. මාස 6ක වගකීම් සහතික යටත්ව සමාගම විසින් භාණ්ඩ විකිණීම මෙම වසර තුළදී ආරම්භ කරන ලදී. මේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි වගකීම් සඳහා සමාගම රුපියල් 3 ලක්ෂයක් වෙන් කළ යුතුයි යෝජනා කර ඇත. 7. මූලතත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් රුපියල් 2 ලක්ෂයක ණයගැතියෙකු 2010 මැයි 1 වන දින මුන්නත් වී ඇති බව ප්‍රකාශ වී ඇති අතර එම ශේෂයෙන් 25ක් පමණ ඉදිරි කරගෙන ඇත. සමාගමේ ප්‍රතිපත්තිය වන්නේ වසර අග ණයගැති ශේෂයෙන් 10ක් හානි කරන අලාභ ඉඩහැරීම සඳහා වෙන් කිරීමයි. ඒ අඩමාන සඳහා වෙන් කිරීමයි. 8. 2009 මාර්තු 5 වන දින රුපියල් 1,50,000ක ගැනුම් ඉන්වෝයිසයක් ගැනුම් ජර්නලයේ වාර්තා කර නොතිබුණි. කෙසේ නමුත් 2009 මැයි මාසයේදී අදාළ මුදල් සැපයීම්කරුට ගෙවා ඇති අතර එය නහිමි පාලනය කිරීමට හර කර ඇත. 9. පසුගිය වසරේ ආදායම් බදු හා අතිරේකව එකඟ වී ගෙවන ලද රුපියල් 72,000ක බදු ප්‍රමාණයක් විගණන ගාස්තුව ඇතුළත් වේ. මේ අතිරේක මුදල සඳහා වෙනත් කිසිදු ගැළපීමක් සිදු කර නැහැ. දැන් මේ තොරතුරු ඔබට දීලා අර දැනටවත් පිළිල කර තිබෙන මූල්‍ය ප්‍රකාශන හා විමර්ශන කමිටුව විසින් සොයාගත්තු අතිරේක කරුණු ඇතුළුව ඔබට ඉදිරිපත් කරලා ඔබෙන් අහන බලාපොරොත්තු වන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අවශ්‍ය වන්නේ ප්‍රශ්න 5ක් ඔබෙන් අපේක්ෂා කරනවා. උත්තර 1. මූල්‍ය ප්‍රකාශනවල ආකෘතිය හා අන්තර්ගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව ඉහත දී ඇති ආදායම් ප්‍රකාශනයේ සහ මූල තත්ත්ව ප්‍රකාශනයේ මුහුණතේ හඳුනාගත හැකි අඩුපාඩු 6ක් කියන්නේ. මුහුණතේ හඳුනාගත හැකි අඩුපාඩු 6ක්. උදාහරණයක් වශයෙන් වාර්තා කරන එකකේ නම සඳහන් කරන ඒ වගේ 6ක් කියන්න ඕනේ. 2. අයිතම 8 හා අයිතම 9 හි දක්වා ඇති වරද නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් පෙන්වන්න. 3. 2010 මාර්තු 31 දිනයෙන් අවසන් වසර සඳහා ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකෘතියකින් යුතුව සීමිත සඳුන් සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. 4. 2010 3.31 දිනයෙන් අවසන් වසර සඳහා හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය. 5. ප්‍රසිද්ධ කිරීමට සුදුසු ආකෘතියක් යටතේ 2010 මාර්තු 31 දිනට සටහන් ඇතුළුව හැබැයි දේපොළ පිළිවෙත සටහන් හැර මොකද දේපොළ පිළිවෙත උපකරණ සටහන් දාන්නවත් කරන තරම් තොරතුරු විස්තරාත්මකව දීලා තිබුණේ නැහැ. ඒක හැර අනිකුත් සටහන් ඇතුළුව සීමිත සඳුන් සමාගමේ මූල තත්ත්ව ප්‍රකාශනය. ඔන්න අපි බලාපොරොත්තු වන ප්‍රශ්න 5ක් අපේක්ෂා කරනවා. දැන් අපි ගණන කියුවා. ප්‍රශ්න වශයෙන් අහන ප්‍රශ්න ටිකක් තේරුම් ගත්තා. දැන් ඊළඟට මොකද කරන්න තියෙන්නේ? අපි එකපාර ගණන හදමු. මුලින්ම ඒ අහලා තියෙන දේවල් වලට අපි ඉඩකඩ වෙන් කරගමු, උල් කරගමු. ඊට පස්සේ ගණන හදන්න පටන් ගමු නේද? හොඳයි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මූල්‍ය ප්‍රකාශන ආකෘතිය අන්තර්ගතය සම්බන්ධව ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව ඉහත දී ඇති ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුහුණතේ හඳුනාගත හැකි අඩුපාඩු 6ක් අපි වෙන්නවා. අපිට ප්‍රශ්නේ මුලින්ම ඉවර කරන්න පුළුවන් අතලා. මේක ඉවර කරන එක ස්වාධීන ප්‍රශ්නයක් නේ. හරි. එහෙනම් මෙහෙම ලියන්න ඕන ප්‍රශ්න අංක 1 කියලා පිළිතුරු අංක 1 කියලා මූල්‍ය ප්‍රකාශන වල මුහුණතේ හඳුනාගත හැකි අඩුපාඩු 6ක්. අපි මුළු ගණන බලලා අඩුපාඩු හඳුනාගමු බලන්න. මොනවද? මෙතන ගණනනේ මෙතන ඉදිරිපත් කර තිබෙන ආදායම් ප්‍රකාශනයේ මෙතන ඉදිරිපත් කර තිබෙන මූල තත්ත්ව ප්‍රකාශනයේ මේක අඩුපාඩු මොනවද? එකක් අපිට ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මූල ප්‍රකාශන වල නම් කරලා නැහැ. වාර්තා කරන එකකේ නම සඳහන් වෙලා නැහැ. ඒක ලොකු අඩුවක්. තව මොනවද? මං කියන්නේ ඒගොල්ලෝ හඳුනගෙන තිබුණා මේ සංඛ්‍යා තියෙන දහස් වලින් උවත් රුපියල් 1000 කියලා සඳහන් වෙලා නැහැ. තව අඩුවක්. තව මොනවද? දැන් ඔබ දන්න හොඳ ආකාරව දැන් අපි මේ වෙනකොට මූල ප්‍රකාශන කිහිපයක්ම හැදුව නිසා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 මූලතත් මේ ආදායම් ප්‍රකාශන ආකෘතිය නෙමෙයි මේ තියෙන්නේ. LKS එකේ මූල තත්ත්ව ප්‍රකාශන ආකෘතිය නෙමෙයි මේ තියෙන්නේ. ඒතර මේ සුද්ධ විකුණුම් කියලා දාලා තින්නේ මේ විකුණුම අරන් තියලා විධාන විධාන අඩු කරලා. එහෙම කරන්න කියලා නැහැනේ. ඉතින් විකුණුම් ඉලක්කම ගණනය කළ ආකාරය වැරදි. විකුණුම් වලින් විධාන විධාන අඩු කර තිබීම වැරදි නේද? විධාන විධාන මූල ප්‍රකාශන ආදායම් ප්‍රකාශනයේ මුහුණතේ පෙන්නන්න ඕනේ නේද? තව වරද. තව මොනවද? දැන් පරිපාලන වියදම් බෙදා මේ මූල්‍ය වියදම් ඒව අනාවරණය කළා නැහැ මුහුණතේ. ඒක වරදක්. ඊළඟට අතුරු ලාභාංශ ආදායම් ප්‍රකාශනයෙන් අඩු කරලා. ගප් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයෙන් අඩු කරන විසර්ජන කොටස එන්නේ. ඒක වරදක්. ඉතින් ගියාම මූල තත්ත්ව ප්‍රකාශනය ගත්තාම
වත්කම් ජංගම නොවන ජංගම වත්කම් වශයෙන් වෙන් කරලා නැහැ. වගකීම් ජංගම වගකීම් ජංගම නොවන වගකීම් වශයෙන් වෙන් කරලා නැහැ. ඒ වගේම මෙතන මුදල් හා මුදල් සමානද සටහනක තුනේ අපි දැක්කයි ගණනය කරනකොට බැංකු අයරාව හිලව් කරලා තියෙනවා. බැංකු අයරාව වෙනම පෙන්නන්න ඕනේ. වත්කම් වල හිලව් කරන්න බෑනේ. ඒක එහෙම කරලා තිබුණා. මේ සටහන අංක එකේ වෙනත් ආදායම් දක්වනකොට ඉඩම් ප්‍රත්‍යයන් අතිරික්ත ලාභය වැර කර තිබුණා. ඉඩම් ප්‍රත්‍යයන් ලාභය දාන්නේ අපි දාන්නේ සංචිතයක් වශයෙන් වෙනත් විස්තීර්ණ ආදායම් වල. අඩුපාඩු ගොඩක් තිබ්බනේ. අපි නම් කිහිපයක් ලියමු. 6ක් අපෙන් අහලා තියෙනවා නේද? අපි ලියමු නම් 1 වාර්තා කරන ඒකකේ නම මූල්‍ය ප්‍රකාශ තුල සඳහන් නොවීම. 2 මූල්‍ය ප්‍රකාශ තුල වටිනාකම් දහස් ලෙස දක්වා නොතිබීම. දහස් වලින් තමයි සංඛ්‍යා තියෙන්නේ. දහස් කියලා ලියලා නැහැ. දක්වා නොතිබීම. 3 මම කීපෙන් ගන්නවා. විකුණුම් ආදායම ගණනය කිරීමේදී බෙදහැරීමේ වියදම් අඩු කර තිබීම. 4 මොකක්ද? ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්තය වෙනත් ආදායම් තුලට ඇතුළත් කර තිබීම. මොකද මේක තියෙන වරද? මේක ඇතුළත් කරන වෙනත් විස්තීර්ණ ආදායම් වලට නේද? වෙනත් ආදායම් වලට නෙමෙයි 5. දැන් මේ ඔක්කොම අපි ආදායම් ප්‍රකාශනේ මොන තත්ත්ව ප්‍රකාශනේ? වත්කම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කර නොතිබීම. 6 ඒ වගේම වගකීමුත් එමයනේ. වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කර නොතිබීම. 6 අපෙන් අහලා තිබුණා. අපි තව කියන්න තිබුණා නේද? මුදල් හා සමාන දෑ තුලට බැංකු අයරාව හිලව් කර තිබීම. ඒකත් මේ සඳහන් වෙලා තිබුණානේ. ගේ අතුරු ලාභාංශ ලාභයෙන් අඩු කර තිබීම. කියන්නේ ලාභයේ සේවීමිත ගණන සැලකිලිගෙන තිබීම. වියදමක් වශයෙන් අඩු කර තිබීම. ඒවා මේ මූල්‍ය ප්‍රකාශනයේ පිළිල කිරීමේදී ඇති වෙලා තිබෙන වැරදි හා අඩුපාඩු. ඔන්න අපි ප්‍රශ්නාංක 1ට පිළිතුරු අංක 1ට ප්‍රශ්නාංක 1ට දාලා පිළිතුර සැපීම කළා නේද? දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අයිතම අංක 8යි 9යි දක්වා ඇති වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. අපිට ඒකත් ඉවර කරන්න පුළුවන්. මොකද 8 9 සම්බන්ධ ජර්නල් සටහන වැරදි මොකද? මේ තියෙන අංක 8. අංක 8 වල තමයි මේක. මේ තියෙන 2019 මාර්තු 15 වන දින තම 1150 ගැනුම් ඉන්වොයිස් එකක් ගැනුම් ජර්නලේ වාර්තා කර නැහැ. කෙසේ නමුත් සැපයීම් කරුවාට 2009 මැයි මාස මුදල් ගෙවලා එය නැහිම් පාලනය කිරීමට හර වෙලා තිබෙනවා. නවීන වරද පසුගිය වසරේ ආදායම් බදු සඳහා අතිරේක එකඟ වූ බද්ද 72000ක් ගෙවලා එය විගණන ගාස්තු කිරීමේ ඇතුළත් වෙලා තිබෙනවා. හරි, මේ වැරදි දෙක නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අපෙන් අහන්නේ. එහෙනම් ජර්නල් එක රෝල් කරන්න පෙළ 7-8ක පිළිතුරු අංක 2 සඳහා. අපේ ගිණුම් කාලච්ඡේදය තමයි 2009 අප්‍රේල් 1 පටන් අරගෙන 2010 මාර්තු 31 වෙනකම් මේ තමයි වාර්තා කරන කාල පරිච්ඡේදය. 2009 4 පටන් අරන් 2010 මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂය තමයි අපේ ගිණුම් කාලච්ඡේදය. පැහැදිලි නේද? දැන් මෙතන
මෙන්න මේ වැරද්ද දෙක වෙලා තියෙන එකක් තමයි 2009 මාර්තු 15 කියන්නේ මේ අපේ ගිණුම් කාලච්ඡේදයේ පෙර වර්ෂයේ නේද? ගිය අවුරුද්දේ. පෙර ගිණුම් කාලච්ඡේදයේ. රුපියල් 9,000 වලින් ගමු 150ක ගැනුම ඉන්වොයිස් එකක් අපි ජර්නල් රුපියල් 1000 කියලා පිළිගමු තුලේසි 150 ගැනුම ඉන්වොයිස් එකක් ගැනුම් ජර්නලේ වාර්තා කරන්නේ නැහැ අත්‍තරින් දෝෂයක්. හැබැයි සැපයුම් කරනකොට මේ අවුරුද්දේ මුදල් ගෙවලා තියෙනවා. සැපයුම් කරනකොට මුදල් ගෙවුවා මුදල් ගෙනුම් බැරි නවීන පාලන ගෙනුම් හරිය. ඒකේ වරදක් නැහැ. මේ ගනුදෙනු දෙකෙන් දෙවෙනි ගනුදෙනුව වාර්තා වීමේ කිසි වරදක් නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන පළවෙනි වරද තමයි ගැනුම් ණයට ගැනුම් සටහන් වෙලා නැහැ. හැබැයි ඒ වරද වෙලා තියෙන මේ වර්ෂේ නෙමෙයි ගිය අවුරුද්දේ. පෙර වර්ෂ වරද. පෙර වැරදි කියලා අපි කියන්නේ. මේ ගිය අවුරුද්දේනේ. ඒතර මේ අවුරුද්දේ මේ වරද සිදු වුණා නම් කොහොමද නිවැරදි කරන්නේ? අපි 10 වෙනි කියන උතර රුපියල් 150,000 ගැනුම් ඉන්වොයිසයක් වාර්තා කරන්නේ නැහැ. මේ අවුරුද්දේ වරද වුණා නම් කොහොමද වාර්තා කරන්නේ? ගැනුම් ගිණුම හර නහිම පාලන ගිණුම බැරනේ. හැබැයි මේ වරද වෙලා තියෙන ගිය අවුරුද්දේ. දැන් ගැනුම් ගිණුම හර වුණා නම් මේ අවුරුද්දේ ලාභය ගණනය කරනකොට ගැනුම් වශයෙන් ගිහිල්ලා ලාභයෙන් අඩු වෙනවා. මේ අවුරුද්දේ ලාභයෙන් අඩු වෙනවා. නමුත් මේක ගිය අවුරුද්දේ වරදක් නේ. ඒතර ගිය අවුරුද්දේ ලාභයෙන් අඩු වෙන්න ඕන එකක්. ඒතර ගිය අවුරුද්දේ ලාභයෙන් අඩු වෙන්න ඕනේ අයිතමයක් මේ අවුරුද්දේ ලාභයෙන් අඩු කරන්න බෑනේ. එහෙනම් මේ කොහොමද නිවැරදි කරන්නේ? පෙර වසරවල වැරදි නිවැරදි කරන්නේ පෙර වසරවලට අදාළ ලාභයට බලපාන වරදක් නම් ඒ ගැළපීම් කරන්න ඕන රඳවාගත් ඉපයීම් වලට. මොකද හැම අවුරුද්දකම ලාභයෙන් කොටසක් දිගින් දිගටම අරන් එනවනේ. ඒතර මේ කරන්නේ ගිය අවුරුද්දේ ලාභයෙන් කොටසක් මේ අවුරුද්දේ අරගෙන ආවා. පෙර වර්ෂයේ ලාභයට ගැළපී යුතු යම්කිසි ගැළපීමක් තිබෙනවා නම් වරදක් වෙන්න පුළුවන් වෙනත් කරුණක් වෙන්න පුළුවන්. ඒ රඳවාගත් ඉපයීම් ගිණුමටයි ගැළපීම කරන්න ඕනේ. නහිම ගිණුම බැර කරන්න පුළුවන්. නහිම පාලන ගිණුම බැර කරන්න පුළුවන්. නහිම ගිණුම කොහොමද තාම ලෙජරේ තියෙනවනේ. ඒ නිසා මේ පළවෙනි වරද නිවැරදි කිරීමේ දිශාටහන වෙන්න ඕනි. ගැනුම් ගිණුම වෙනුවට මේ අවුරුද්දේ ආදායම් ප්‍රකාශනයේ වෙනුවට අපි හර කරන්නේ පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශනය නොහොත් රඳවාගත් ඉපයීම් ගිණුම හර නහිම පාලන ගිණුම බැර. නේද? හොඳයි. දැන් අපි බරුවත් වෙනේ මෙතින් ශේෂ පරීක්ෂම තුර රඳවාගත් ඉපයීම් තියෙනවා. මෙතින් මේ රඳවාගත් ඉපයීම් කති ඉලක්කමක් තියෙනවානේ. ඒ කියන්නේ ගිය අවුරුද්දෙන් ආපු ලාභයක් තියෙනවා. අපි ඒකට තමයි ගලප ගන්නට ඕනේ. අපි දහස් වලින් මෙහෙම ලියමු. 1 රඳවාගත් ඉපයුම් ගිණුම හර වෙනවතර දහස් වලින් ගත්තම ඉලක්කම 150යි නේද? 150යි ණය හිමි පාලන ගිණුම බැර වෙනවා 150. සංලක්ෂක මෙමු පෙර වර්ෂයේ අත්හැරුණු ණයට ගැනුම් නිවැරදි කිරීම. පෙර වර්ෂයේ අත්හැරුණු ණයට ගැනුම් නිවැරදි කිරීම. ඔන්න එම වර්ධ නිවැරදි කිරීමේ ජර්නල් සටහන. අපි දෙවනුව ගිණුම වලට ගමු ඉස්ලාම් ජර්නල් සටහන වාර්තා කරලා ඉමු. 2. මොකක්ද බලන්න දෙවෙනි වරද? පසුගිය වසරේ ආදායම් බදු සඳහා අතිරේක එකඟ වූ ගෙවූ රුපියල් 72000ක් විගණන ගාස්තු වල අඩංගුය. මේ අතිරේක මුදල සඳහා වෙනත් ගැළපීමක් කරන්න නැහැ. දැන් ඔබ දැක්කා ශේෂ පරීක්ෂමේ තිබුණ පෙර වර්ෂයට එකඟ වූ බදු පෙර වර්ෂයට ගෙවූ බදු මේ සම්මිය වර්ෂ තුල ගෙවූ බදු එහෙම තිබුණා. කොහොම නමුත් ගිය අවුරුද්දට දැන් බලන්න ශේෂ පරීක්ෂමේ බදු සම්බන්ධයෙන් කියන කාරණේ මේකනේ. අර බැලුවොත් පෙනේවි ශේෂ පරීක්ෂමේ තියෙනවා මෙහෙම ආදායම් බදු කෘතිය 2928ක්. හරිද? ඊළඟට කියනවා ඉතින් සම්පූර්ණ බදු සම්බන්ධයෙන් කියන එක ගැලපීම තියෙන බලන්න. ආදායම් බදු සම්බන්ධයෙන් අදාළ වෙන ගැලපීම වෙන්නේ පසුගිය වසරේ මේ අන්තිම එක තමයි තියෙන්නේ. පසුගිය වසරේ ආදායම් බදු සඳහා එකඟ වෙලා ගෙවලා තියෙන අතිරේක බද්ද තිබුණා රුපියල් 72000ක් විගණන ගාස්තු වල ඇතුළත්. ඒ කියන්නේ ගිය අවුරුදු බදු වෙන් කිරීමට සාපේක්ෂව තව අඩුපාඩුවක් තිබිලා තියෙනවා. ඒක උණ වෙන් කිරීමක් තිබිලා තියෙනවා කියලා මේ කියන්නේ. එම උණ වෙන් කිරීම තමයි මේ අවුරුද්දේ 2072 අමතරව ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපේ වෙන් කර තිබු ප්‍රමාණය ප්‍රමාණවත් මදි. ඒ ප්‍රමාණය බදු වෙන් කිරීමේ ගිරීම තියෙන්නේ නැති. දැන් ගෙවු බදු මේ බදු ගිරීම තියෙන්නේ නැති. ඒ ප්‍රමාණය තමයි 72000ක ඌනතාවයක් තිබිලා තියෙනවා. ඒ ඌනතාවය මේ අවුරුද්දේ එකඟ වෙලා ගෙවලා. හැබැයි ඒක විගණන ගාස්තු කිරීම හර කරලා. නමුත් ඒක හර වෙන්න ඕනේ විගණන ගාස්තු කිරීම නෙවෙයි කොහරද? ගෙවු ආදායම් බදු ගොඩ. ඒ ආදායම් බදු කිරීම හර වෙන්නට ඕනේ. එමන් නිවැරදි කරන්න ආදායම් බදු කිරීම හර වෙනවා 72000ක් විගණන ගාස්තු කිරීම බැර නේද? එහෙනම් අපි මෙහෙම කරමු. දෙවෙනි වර්ධ මෙහෙම ආදායම් බදු ගිණුම
හර වෙනවා කියද 72ක් නේද? දහස් වලින් ගත්තාම ඊළඟට විකලන ගාස්තු ගිණුම බැර වෙනවා 72ක්. සලක්ෂපු ලියනවා පෙර වර්ෂය සඳහා ගෙවන ලද පෙර වර්ෂ සඳහා ගෙවන ලද උණ බදු අඩුවක් නැතිව තියෙන්නේ උණ බදු විකරණ ගාස්තු ගිණුමට හර වී තිබීම නිවැරදි කිරීම. පෙර වර්ෂ සඳහා ගෙවන ලද උණ බදු විකරණ ගාස්තු ගිණුමට හර වී තිබීම නිවැරදි කිරීම. පැහැදිලි නේද? මේක ආදායම් බදු ගිණුම හර කළා විකරණ ගාස්තු ගිණුම බැර කළා. ඔන්න ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපිම බලාපොරොත්තු තිබුණ උත්තරය ඔකයි. මේ වැරදි දෙක නිවැරදි කිරීමේ ජනසට. අපි ගණන හදනකොට මේවා යා කිරීම අපි කරමු සම්බන්ධ කිරීම කරමු ගිණුම් වලට පොදු ජර්නල් විතර වාර්තා වෙන්නේ ඔය ආකාරයට තමයි. නේද? අපි පුළුවන් මේක සම්බන්ධ කරලා පෙන්නන්නත් හදාලා ගිණුම් වලට අපි ගණන් හදනකොට ගණන් රෝල් කරලා හදනකොට අපි ඒ දේ කරමු. හොඳයි. දැන් බලන්න ඊට පස්සේ ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ මොකද්ද? 2000 වසරේ ප්‍රසිද්ධ කිරීම සුදුසු විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, මූලතත්ත්ව ප්‍රකාශනය සටහන් සමග හැබැයි දේපල පිරිත් සටහන අවශ්‍ය නැහැ කියලා කියනෝනේ. සටහනක් වශයෙන් අවශ්‍ය නැහැ කියලා කියන දේපල පිරිත් උපකරණ මොකද විස්තර දෙලා නැති නිසා නේද? හරියට ප්‍රෝල් කරන ප්‍රශ්නක තුනට උත්තරේ ආදායම් ප්‍රකාශනයක් ප්‍රෝල් කරන විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සුපුරුදු පරිදි සටහන් අංක තීරුවේ වටිනාකම් තීරු දෙකක් සහිතව අපි විස්තීර්ණ ආදායම් ප්‍රකාශන රූල් කරමු මේ විදිහට. අදාළ අයිටම් ටික මුලින්ම නම් කරගන්න. වටිනාකම් තීරු දෙකක් රුපියල් 1000 කියලා ලියන්න. සටහන් අංක තීරු රුපියල් 1000 බදරන් පෙළි 10 12ක් විතර. උඩින් නම ලියාගන්න. සීමිත සඳුන් පොදු සමාගම 2010 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය නැත්නම් කෙටියෙන් ලියන්න පුළුවන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මේ විදිහට අපි රූල් කරගත්තා නම් දැන් මේ අයිටම් ටික ලියමු අපි මීට කලින් දැන් අභ්‍යාස ගණනාවක් අපි කළානේ. දැන් අපි දන්නවා ආකෘතිය 60 තලයේ නේද? මේ අයිටම් ටික ලියාගෙනම පහලට විකුණුම් පිරිවැය දල ලාභය වෙනත් ආදායම් අපි සටහන අංක එකේ පෙන්වමු මේක. දෙක රුලක් යවලා බෙදහැලින් වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් ඊළඟට බදු පෙර ලාභය එක සටහනක දෙකේ පෙන්වමු අඩු අනාවරණය කරන වියදම් ටික. ඊළඟට වර්ෂයේ ආදායම් බදු එක සටහනක තුනේ පෙන්වමු. ඊළඟට කාලච්ඡේදයේ සුද්ධ ලාභය ඊළඟ වෙනත් විස්තීර්ණ ආදායම් උලක් දෙකක් යවලා මුළු විස්තීර්ණ ආදායම. මෙන්න මේ විදිහට අපි ආදායම් ප්‍රකාශනය රෝල් කරගමු. ඒකම සටහන් තුනක් එහි පෙන්වුම් කරන්න වෙනවා අපිට පහලින් 1 2 3 1 වෙනත් ආදායම් 2 බදු පෙර ලාභයේ ගණනය කිරීමේදී අඩු කළ අනාවරණය කළ යුතු වියදම් පෙන්වන ස්ථානයේ සටහනක 3 ආදායම් බදු නේද? හොඳයි. පිළිතුරු අංක 4 ස්කන්ධයේ වෙනස් වීම ප්‍රකාශනය. මොනවද මේ ගාන තිබෙන ස්කන්ධ ගිණුම්? කොට සාමාන්‍ය කොටස් පාදණය තිබුණා. ප්‍රත්‍යාගණනයක් වලතුන ප්‍රත්‍යාගණ සංචිතය, පොදු සංචිතය, රඳවාගත් ලාභ සහ එකතුව නේද? හිමිකම් ගිණුම් 4ක් සහ එකතු දාන්න මේ විදිහට හදලා මේක ගොඩාක් හිමිකමට සම්බන්ධ ගනුදෙනු ගොඩක් තිබුණේ නැහැ. මුලින්ම 2009 4 ශේෂය 1000 කියලා ලියන්නත් ඕනේ. මේ ගානේ හිමිකම් එකතුවක් තිබුණේ නැහැ. මේ ගානේ සංචිත ප්‍රාදාන්තකරණයක් තිබුණේ නැහැ. මේ ගානේ කොටස් එකතුවක් තිබුණේ නැහැ. සංචිතේ මාරු කිරීමක් තිබුණෙත් නැහැ. පොදු සංචිතේ මාරු කිරීමක් තිබුණෙත් නැහැ. අතුරු ලාභාංශ කියලා තිබුණා. ඒ නිසා 2009 4 ශේෂය එනවා. මුළු විස්තීර්ණ ආදායම එනවා. අතුරු ලාභාංශ එනවා. 2010 331 ශේෂය එනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය ඔන්න ඔය විදිහට කෙටියෙන් ඇතුළත් වෙන්නේ. කෙටියෙන් ඉදිරිපත් කරන්න වෙන්නේ. මේ විදිහට මූලදත්ත ප්‍රකාශනය සටහන් තීරුවක් සහ වටිනාකම් තීරු දෙකක් සහිතව මූලදත්ත ප්‍රකාශනය රූල් කරගන්න. උඩින් නම ලියාගන්න මේ විදිහට සීමිත සඳුන් පොදු සමාගම 2010 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. හරි නේද? ඒත් මුලින්ම ජංගම නොවන වත්කම්
පේන 3ක් පමණ යවලා ජංගවත්කම් ඊළඟට පේන 4ක් 5ක් යවලා මුළුවත්කම් වල එකතු වෙනවා මෙතන. ඊට පස්සේ හිමිකම හා වගකීම් ශීර්ෂය ඒ අර්ථ ප්‍රකාශිත ප්‍රාර්ථනාවේ රුලක් යවලා පස්සේ සංචිත රුල් 3ක් උතර යවලා ඊට පස්සේ ජංගම නොවන වගකීම් රුල් 2ක් පමණ යවලා ඊට පස්සේ ජංගම වගකීම් පෙළ 4ක් 5ක් උතර යවන්න 6ක් විතර අවසාන එකතු වෙනවා මුළු ස්කන්ධය හා වගකීම්. මේ විදිහට තමයි ඔබට පෙන්වන්න වෙන්නේ මුළු තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය. මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1ට අනුව ඉදිරිපත් කිරීම නේද? හොඳයි. ඒ ආකෘතියෙන් පස්සේ අපි දාගමු සටහන් අවශ්‍ය කරන සටහන් අංක 1 වෙනත් ආදායම් සටහන් අංක 2 බදු පෙර ලාභය ගණනය කිරීමේදී අදාළ කරගත් වියදම් සටහන් අංක 3 ආදායම් බදු සටහන් අංක 4 වෙළඳ ලැබිය යුතු දර ණය ගැතියුස අඩමාන වින්කිරීමක් තියෙනවනේ මේ ගණන් නේද? අපි ගලප ගණන් සටහන් අංක 4 ඔස්සේ මේ ගණන් තියාගමු. මේ ගණන් අනිකුත් සටහන් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දේපල පිළ සටහන අවශ්‍ය නැහැ කියලා කිව්වා ගණනේ ඉදිරිපත් කරන තොරතුරු ඇත්තෙත් නැහැ. දැනට මේ සටහන් 4 ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා ගණනේ පෙරවැඩ කරන්න නේද? එන්න පෙරවැඩ ඊට පස්සේ පෙරවැඩත් අපි සූදානම් කරගමු. දැන් මේ ගණනේ බෙදහැරීම් වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය පිරිවැය, ඒ වගේම විකුණුම් ආදායම ගණනය කිරීමේ දෝෂයක් තිබුණා. ඒවා අපි පෙරවැඩවල පෙන්වුම් කරමු. බෙදහැරීම් පිරිවැය කියලා ලියන්න. පරිපාලන පිරිවැය කියලා ලියන්න. මූල්‍ය පිරිවැය මේ ගණන වෙනත් වියදම් තිබුණේ නැහැ. ඒකයි මම වෙනත් පිරිවැය දෙන්නේ නැත්නම් අපි ඊට පස්සේ අතර විකුණුම් ගණනය කිරීම සම්බන්ධ ගැටලුවක් තිබ්බනේ. අපි ඒකින්ද එකක් පෙරවැඩවල පෙන්වමු. තව තිබුණොත් තවත් බලමු. හරිද? විකුණුම් ආදායම නේද? හරි. එහෙමනම් දැන් අපි ප්‍රශ්නාංක 3 4 5 සඳහා අවශ්‍ය කරන දේවල් එකපාරම දැන් අපි රූල් කරගත්තා. එක හදලා ඉවර කළා අර අඩුපාඩු ටික පෙන්වුව 6ක්. දෙක වැරදි නැති ක්‍රම ජීවන සටහන් දෙකක් තිබුණා. අපි දෙක නිවැරදි කරගත්තා. ඊළඟට ප්‍රශ්නාංක 3 4 5 සඳහා අවශ්‍ය කරන පිළිතුරු අපි දැන් රූල් කරගත්තා. ආදායම් ප්‍රකාශනය, ඒ වගේම හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශනය. එහෙම නේද? ඔව්. දැන් අපි ඊළඟට උදාහරණ අපි දැන් ගණනේ ප්‍රශ්න 5න් ප්‍රශ්න 2කට පිළිතුරු සැපීම කළා. 3 4 5 අවශ්‍ය කරන දේවල් අපි රූල් කරගත්තා. ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, සටහන් හා පෙරවැඩ. අපි මේ ගණන සෑදීම ආරම්භ කරමු. අපි දැන් මේ ගණන සම්බන්ධ කොටසක් සම්බන්ධ වැරදි දෙකක් නිවැරදි කිරීමේ ජර්නල් සටහන් තිබුණානේ. පෙරෙන් ජර්නල් සටහන බලලා අපි එතන ඒ ජර්නල් සටහනේ වරද නිවැරදි කිරීම කරලා ඉමුසලාම බලන්න ජර්නලයේ තුල තිබෙනවා මෙන්න මෙහෙම වැරදි දෙකක් නිවැරදි කරන ආකාරය. එක පෙර වසර වරදක් තිබුණ රඳවාගත් ඉපයීම් ගිණුම හර 150යි නැහිම පාලන ගිණුම බැල 150යි. රඳවාගත් ඉපයීම් ගිණුම හර කරන ප්‍රමාණය කියන්නේ පෙර වර්ෂයේ ලාභයට ගැලපී යුතු ප්‍රමාණය අපි දැන් මේ ගලපගමු. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ තියෙන රඳවාගත් ලාභ තීරුවක්. ඒක අපි ආරම්භක ශේෂ උඩින් මුලට පහලින් අපි ලියමු පෙර වර්ෂ ගැලපීම් කියලා. නැත්නම් පෙර වැරදි නිවැරදි කිරීම කියලා. 150 රඳවාගත් ඉපයීම් ගිණුම හර කරමු. නැහිම පාලන ගිණුම බැර වෙනකොට නැහිමයට අපි එකතු කරමු. එහෙනම් අපි යමු හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේට. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුල මෙහෙම ලියමු. දැන් මේ ආරම්භක ශේෂයෙන් රඳවාගත් ලාභ තීරුව ඊට පහලින් තුලක් අපිට තියලා තියෙනවා. පෙර වැරදි ගැලපීම. රඳවාගත් ඉපයීම් ගිණුම හර 150 හර කරනවා කියන අඩු කරනවා කියන එකයි 150 බරහන්තුව දාන්න. එකතු තිරුවත් ඒ විදිහම ගන්න වෙන නැති නිසා රඳවාගත් ඉපයීම් ගිණුම හර නැහිම පාලන ගිණුම බැල කරනවා කියන්නේ නැහිමෙන්ට අපි එකතු කරන්නට ඕන. බලන්න ශේෂ පිරිස් මේ නැහිමිනෝ දැන් ශේෂ පිරිස් නෙමෙයි. දැන් තියලා තියෙන මූල තත්ත්ව ප්‍රකාශනයේ නැහිමිනෝ මේ බලන්න. නැහිමෙන් ශේෂ 1500 අතන මේකට අපි 150ක් එකතු කරමු. එකතු කරාම දැන් 1650 නැහිමෙන් සම්බන්ධ වෙන ගනුදෙනු මෙතන තිබුණාද? නැහැ. මේ ගනුදෙනු හැර වෙන නැහිමෙන් සම්බන්ධ ගනුදෙනු නැති නිසා දැන් නැහිම ශේෂය අලුත් ඉලක්කම කීයද? 1500 150 1650 10 වලින් අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වගකීම් වශයෙන් අපි දාගමු
වෙළඳ හිමියෝ ඉලක්කම 1650 නේද? 1500ක් කලින් තිබුණා 150 බැලුණානේ. ඒතර 1650යි. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට බලන්න දෙවෙනි වරද කොහොමද තිබුණේ? ජර්නල් එකේ තිබුණ දෙවෙනි වරද මොකද්ද ජර්නල් සටහන? ආදායම් බදු කිරීම හර 72යි විකරණ ගාස්තු කිරීම බැර 72යි. ආදායම් බදු කිරීම හර වෙනවා කියන්නේ ආදායම් බදු වලට එකතු වෙනවා. එතකොට තව විදිහකුත් මේ පෙර පසුගිය වසරේ තවදුරටත් එකඟ වූ ප්‍රමාණය කියලා අදහස් කරගෙන පසුගිය වසරේ ඌණ බදු වෙන් කිරීම. ඌණ බදු වෙන් කිරීමත් මේ අවුරුද්දේ ආදායම් බදු කිරීම හර වෙනවනේ. අපිට සටහනක තුනේ මේක පෙන්වන්න පුළුවන්. සටහනක තුනට අපි ගිහිල්ලා පෙන්වන්න පුළුවන් මේ ආදායම් බදු ගැලපීම කරන ස්ථානය තුල පෙන්වන මේ විදිහට සටහනක තුන ඉතින් ආදායම් බදු වශයෙන් ප්ලේන මෙම ප්‍රවර්තන වර්ෂයේ බදු බද්ද පහලින් ඌණ බදු වෙන් කිරීම 72ක් තියෙනවානේ. මේ ඌණ බදු කියලා මම තීරණය කළේ කොහොමද? මේ ගිය අවුරුද්ද කියලා කිව්වනේ. ගිය අවුරුද්දට අදාළව තවදුරටත් එකඟ වූ ප්‍රමාණය. මේ අවුරුද්ද ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙන් කිරීම 72ක් අඩුයි කියලා කියන්නේ. ඒතර ගෙව් ආදායම් බදු කිරීමේ තියෙන ශේෂය වනහයි ගිය අවුරුද්ද වෙන් කිරීම තිබුණා. මේ අවුරුද්ද ගෙවපු ගණනත් හර වුණා. හැබැයි මේ 72 හර වෙලා තියෙන්නේ විකරණ ගාස්තු කිරීමට. ඒතර ආදායම් බදු කිරීම හර කළා වුණා අපි උතන එකතු කළා. විකරණ ගාස්තු කිරීම බැර. විකරණ ගාස්තු කිරීම බැර කරනවා කියන්නේ විශේෂ ලයිස්තුවේ තියෙන විකරණ ගාස්තු වලින් අඩු කරන්නට ඕනේ. විකරණ ගාස්තු තියෙනවා අපිට පේනවා එතකොට මේ සටහන් අර කලින් අභ්‍යාස සටහන් අංක 2 යටතේ මේ තියෙන විකරණ ගාස්තු තිබිලා තියෙනවා 300ක්. ඔය 300 තුල මේ 72ක් තිබිලා තියෙනවානේ. ඒතර විකරණ ගාස්තු වලින් බැර කරනවා කියන්නේ මේකෙන් 72ක් අඩු වෙනවා. එහෙනම් ඇත්තටම විකරණ වියදම කීයද? 300න් 72ක් ගියාම 228යි. විකරණ ගාස්තු කියන්නේ පරිපාලන වියදමක්. අපි නිවැරදිව ගණන හදනකොට ඒක පරිපාලන වියදම් වල දාන්නට ඕනේ. පරිපාලන වියදම් පෙර වැඩවල තියෙනවනේ. ඒ පරිපාලන වියදම් වල දාන්නට ඕනේ. දැන් විකරණ ගාස්තු ගන්නට ඕනේ. පරිපාලන වියදම් වල විකරණ ගාස්තු 300න් 72ක් අඩු නම් 228යි නේද? ඒ පරිපාලන වියදම. හරි. ඔන්න අපි දැන් ජර්නල් සටහන තුල තිබුණු වැරදි දෙක නිවැරදි කිරීම දැන් ගිණුම් වලට සම්බන්ධ කළා යා කළා නේද? දැන් අපි ගණන සෑදීම ආරම්භ කරමු කොතනින්ද? අපි ගණන සෑදීම ආරම්භ කරන්නේ ගැලපුම් සටහන් වලින්. දැන් මෙතන තියෙන්නේ මූලතත්ත්ව ප්‍රකාශන අපි ඉස්සරහම ගැලපුම් සටහන් එකිනෙක විසඳලා ඉමු. පළවෙනි එක මූල ප්‍රකාශන ආකෘතිය අනුගමනය කර නැහැ කියලා කියනවා. ඒ විශේෂ ගැලපීමක් නෙමෙයි අපිට දීලා තියෙන තොරතුරක්. දෙක මූල ප්‍රකාශන සංඛ්‍යා 10 වලින් තමයි තියෙන්නේ. 10 කියලා ලියලා තිබුණේ. අපි දැන් මෙතන 10 කියලා ලිව්වා නේද? ඒකත් හරි. ශුද්ධ විකුණුම් ගණනය කර තිබුණේ පහත් දක්වන බෙදාහැරීමේ වියදම් අඩු කර පසුවයි. දැන් මේ තියෙන බෙදාහැරීම් වියදම්. අඩමාන ණය වෙන් කිරීම වේතන ෂය සේවක අර්ථසාධක අරමුදලුත් එතන තියෙන හේතුව විකුණුම් සේවක සම්බන්ධ අර්ථසාධක අරමුදල් වියේ. තිබුණාම බෙදාහැරීම් වියදම තමයි. කෙසේ නමුත් මේ 4500 බෙදාහැරීමේ වියදම් ඒක අඩු කරලා තමයි බෙදාහැරීමේ වියදම් අඩු කරලා තමයි ශුද්ධ විකුණුම් අරන් තියෙන්නේ. නමුත් ඒක වැරදි. ඒක මේ නිවැරදි කරන්න දැන් විකුණුම් කිරීමට මේ හර වෙලා තියෙන නිවැරදි කරන විකුණුම් කිරීමට බැර කරනවා. බැර කරනකොට එකතු කරනවා. මේ අදාළ වියදම් බෙදාහැරීම් වියදම් පිළිවෙලට දාන්නට ඕනේ. අපි යමු පෙරවැඩවලට. පෙරවැඩ දාන ස්ථානය තුල මෙහෙම ලියමු. දැන් මෙතන තියෙනවානේ බෙදාහැරීම් වියදම් තියෙනවා ඔක්කොම 4ක් නේද? මේ 4ම යන්න ඕනේ බෙදාහැරීම් වියදම් වලට. බෙදාහැරීම් වියදම් වලට දාලා අපි සම්පූර්ණ එකතු විකුණුම් වලට කලපගමු. බෙදාහැරීම් වියදම් තුල අපි මෙහෙම ලියමු. අඩමාන ණය වෙන් කිරීම කීයද 80ක් තියෙනවා. දාගම් බෙදාහැරීම් වියදම් වලට අඩමාන ණය වෙන් කිරීම තුල තියෙන 80ක්. හරි. ඊළඟට තමයි ඊළඟට තිබිලා තියෙනවා වේතන 2650ක්. බෙදාහැරීම් වියදම් වල දාගන්න වේතන 2650ක්. හරි. ඊළඟට තමයි තියෙන්නේ. ඊළඟට තිබෙනවා ෂය 1500ක්. ෂය 1500යි. හරි. ඊළඟට තමයි තියෙන්නේ. සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් 270ක්. ඒක විකුණුම් සේවකයන් සම්බන්ධ. අපි කෙටියෙන් දාමු EPF හා ETF
කීයක් තිබුණා තියෙනවද? 270ක් නේද? හරිනේ. මේ ඔක්කොම එකතුව තමයි තිබුණේ. ඔක්කොම එකතුව තිබුණා 4500ක් නේද? 13යි 20යි 8යි 10යි 15යි 4500ක්. ඔක සුද්ධ විකුණුම් අරන් තියෙන 4500 අඩු කරලා දැන් උතන තියෙන්නේ ආදායම් ප්‍රකාශන සුද්ධ විකුණුම් කරලා තියෙන 30000ක්. ඒ 30000 ඇවිල්ලා තියෙන්නේ මේ 4500 අඩු කරලා. එහෙනම් නිවැරදි කරන්න අපි ඒකත් පෙරලව කරපුවම මෙහෙම පෙරලව මෙතන අංක 4 කියලා සුද්ධ විකුණුම් තියෙන 30000ක් මේකට අපි යාලේ එකතු කරන්න ඕනි. බෙදහැරීම් වියදම් අර 4500 එකිනෙක ලිව්වත් කවන්නේ අපි කපාලා ලියමු. ඒ 4500 අපි කලේ විකුණුම් ගිණුම මෙන්න බැර කළා. විකුණුම් ගිණුම හරවලා තිබුණේ 4500 විකුණුම් බැර කළා. අදාළ වියදම් පෙරහැර වියදම් වලට හර කළා නේද? එහෙනම් ඇත්තටම සුද්ධ විකුණුම් නියම විකුණුම් ආදායම වෙන්නේ 34500. වෙන ගැලපුම් නැති නිසා මේ ගානේ විකුණුම් ආදායම 34500ක්. ආදායම් ප්‍රකාශනය දාගන්න ඔයාලගේ ආදායම් ප්‍රකාශනය තුල ආදායම් ප්‍රකාශනයට යන්න හිතාගෙන විකුණුම් තුල දාගන්න 34500යි. තේරුණා නේද? 30000යි කලින් තිබුණේ බෙදහැරීම් වියදම් 4500 අඩු වෙලා තිබුණානේ. බෙදහැරීම් වියදම් හර කළා විකුණුම් ගිණුම බැර කළා. ඒක බැර කළා විකුණුම් ආදායම 34500යි. හොඳයි. බලන්න ඊළඟ ගැලපෙන්නේ මොකක්ද තියෙන්නේ කියලා. මේ තුන්වෙනි ගැලපෙන්නේ තමයි අපි දැන් කළේ. 4 වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් සමාගමේ ඉඩම් වෙළඳපොළ සාධක පදනම් කරගෙන 2010 මාර්තු 31 දින ප්‍රථම වරට අපි දහස් වලින් කතා කරමු. 1250කට තක්සේරු කරලා තිබෙනවා. ඒ ඉඩම ප්‍රත්‍යාගන්න පෙර ධාරණගේ 10යිලු 10 වලින්. 10ක ඉඩම ප්‍රථම වතාවට 1250කට ප්‍රත්‍යාගන්නය කළාම ප්‍රත්‍යාගන්න ලාභය කීයද? 250යි. දිස්සටහන වෙන්න ඕනේ කොහොමද? ඉඩම් ගිණුමට හර කරලා ප්‍රත්‍යාගරණ සංචිත ගිණුමට බැර වෙන්න ඕනේ. දැන් මේ ගැළපීම මීට කලින් වාර්තා කරලාද නැද්ද? වාර්තා කරලා තියෙනවා. කොහොමද දන්නේ? මේ බලන්න. මේ වෙනත් ආදායම් වල ඉඩම් ප්‍රත්‍යාගන්න ලද ලාභයක 250ක් බැර වෙලා තිබුණා. ඒ කියන්නේ ඉඩම් ගිණුමට හර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගන්න දේපල පිරිත උපකරණ ඔක්කොම එකට තියෙන්නේ මේ දේපල පිරිත උපකරණ 40000ක් තියෙනවා. මේ 40000 තුන මේ 250 ඇතුළත් වෙලා තියෙන්නේ. ඇතුළත් නොවුන නම් මේ ශේෂපත් මුල තත්ත්ව ප්‍රකාශනය සමාන වෙන්න බෑනේ. මෙතන වෙනත් ආදායම් වශයෙන් බැර වෙලා තියෙනවා. ඒ කියන්නේ හරසටහනක් ගෙන නිසා තමයි මුල තත්ත්ව ප්‍රකාශනය සමාන වෙලා තියෙන්නේ. නමුත් මේක අමුතුවෙන් ගැලපීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. වාර්තා වෙලා තියෙන අපිට තියෙන හරි තැනට මේක යොමු කරන්න තියෙන්නේ. ඉඩම් ප්‍රත්‍යාගන සංචිතය ඉඩම් ප්‍රත්‍යාගන ලාභය යන්නට ඕනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනට. එක පැත්තකින් අනිත් පැත්තේ යන්න ඕනේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. දැන් මේ වෙනත් ආදායම් වල දාලා තිබුණ එක වෙනත් විස්තීර්ණ ආදායම් වල තමයි ඇතුළත් කරන්න ඕනේ. ඔබ දන්නවනේ. ආදායම් ප්‍රකාශනයේ ඔයාලගේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් විස්තීර්ණ ආදායම් කියලා තියෙනවා. ඉතින් දාගන්න ඕනේ මෙහෙම ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්තය 250යි නේද? දැන් පළවෙනි තිරුට දැම්ම දැරට. හරි නේද? ඉඩම් ප්‍රත්‍යාගරණ අතිරික්තය කියලා. ඔක ඉඩම් ගිණුමට හර වෙලා තියෙන දේපල පෙරේත උපකරණ ඉලක්කම අගේ හර වෙලා තියෙන්නේ. නැවත හර කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හොඳයි ඒ ගැලපීමක් කරලා හරි. හරි නේද ළමයි? හොඳයි. ඊට පස්සේ තියෙන පස්වෙනි ගැලපීම රුපියල් 500ක බැංකු අයරා පාසුකම ලබාගෙන ඇත්තේ තොග අප වශයෙන් තැබීමයි. යම්කිසි ණය මුදලක් ගන්නකොට යම්කිසි වත්කමක් අප වශයෙන් තබලා තිබෙනවා නම් ඒක ඒ බව මූල්‍ය ප්‍රකාශ වල අනාවරණය කළ යුතුයි. එතන මේක අනාවරණය කරන සටහනක් පමණයි. සටහන් දමන ස්ථානය තුළ මේක අනාවරණය කරමු. රුපියල් 500ක බැංකු අයරා පාසුකම ලබාගෙන නැත්තේ තොග අප වශයෙන් තබලා කියලා සටහන් වල ඉදිරිපත් කරමු. සටහන් දාන ස්ථානට යන්න සටහනක 1 2 3 4 5 කියලා අපි ලියමු. අප වත්කම් කියලා අපි ලියමුකෝ. වත්කම අප තැබීම කියලා අප වත්කම්
එම ලියනවා බැංකු අයිරාව සඳහා තොග ඇපයට තබා ඇත. බැංකු අයිරාව සඳහා රුපියල් 5 ලක්ෂයක බැංකු අයිරාව සඳහා තොග ඇපයට තබා ඇත. හරි නේද? හොඳයි. ඒක සටහනක් වශයෙන් අපි අනාවරණය කරනවා. ඊළඟට තියෙන ආයතනය බලන්න. පස්වෙනි එක දැන් අපි කළේ 6 වෙනි ගැළපිල්ල බලන්න. මාස 6ක වගකීම් සහතිකයේ යටත්ව සමාගම විසින් භාණ්ඩ විකිණීම මෙම වසර තුලදී ආරම්භ කරලා තිබෙනවා. මේ වසර තුලදී මේගොල්ලෝ භාණ්ඩ විකිණීම ආරම්භ කරලා තියෙන්නේ අප වගකීම් සහතිකයක් නිකුත් කිරීමත් සමග. මේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි වගකීම් සඳහා සමාගම රුපියල් 3 ලක්ෂයක් වෙන් කළ යුතුයි යෝජනා කර ඇත. මිට කලින් සටහන් තැබීමක් කළා. දැන් යෝජනාවක් පවතින. ඒක වෙයි ගිණන් තබන්න එපා. ප්‍රතිපාදන වශයෙන් හඳුනා ගන්න ඕනි LKS 37 අනුව නේද? ඒතකොට මෙතන බලන්න රුපියල් 3 ලක්ෂයක් කියලා අපි දහස් වලින් ගත්තාම 300ක් අපි වෙන් කරන වගකීම් සහතික සඳහා වෙන් කිරීම. දිසරණ ආදායම් ප්‍රකාශනයේ හර වගකීම් සහතික සඳහා වෙන් කිරීම කියන බැල. අපි ආදායම් ප්‍රකාශනයේ හර කරමු බෙදහැරීම් වියදම් යටතේ භාණ්ඩ විකිණීම සම්බන්ධ වියදමක් නිසා බෙදහැරීම් වියදම් වල දාන එක වඩා උචිතයි. වෙනත් වියදම් වල දැමීමත් සමහරු කරනම් බෙදහැරීම් වියදම් දාන්න පුළුවන්. වගකීම් සහතික වීම 300ක් නේද? බෙදහැරීම් වියදම් කිරීම හර වගකීම් සහතික වෙන් කිරීම කිරීම බැල. වගකීම් සහතික වෙන් කිරීම කිරීම බැල වෙන ප්‍රමාණය අපි දාගමු මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස. වගකීම් සහතික වෙන් කිරීම කියලා 300ක්. ජංගම වගකීමක් වශයෙන් දාගමු. හොඳයි. බලන්න ඊළඟ තියෙන අයිටම අංක 7. මූල තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් රුපියල් 1000 වලින් කියමු 200ක ණයගැතියෙකු 2010 මැයි 1 දින බුන්නත් වෙලා තියෙනවා. මැයි 1 කියලා කියන්නේ වාර්තා කරන දිනට පසු දිනයක්. එසේ නමුත් අර කාල පරාසය අතරියක් විය හැකියි. එතකොට කියනවා එම ණය මුදලින් 25ක් එදින අය කරගෙන ඇත. සමාගමේ ප්‍රතිපත්තිය වන්නේ වසර අග ණයගැතියන් සඳහා 10%ක හානි කරන අලාභ සඳහා ඉඩහැරීමයි. ශේෂපත්‍ර දිනේ මෙත මූල තත්ත්ව ප්‍රකාශන පිළිල කරන දිනේදී දිනට සිට රුපියල් 2 ලක්ෂයක ණයගැතියෙක් ඊට පසු දිනක බුන්නත් වෙලා තියෙනවා. මේ 15 කනේ ඒක මාසන දිනයක් නේ. එතකොට එයින් 25ක් අය කරගෙන තියෙනවා. ඒ කියන්නේ 25ක් අය කරලා මුදල් කිරීම හරකට ණයගැතිය බැරවලා තියෙනවා. හැබැයි ඉතිරි 75 අය කරගන්න බෑ. මේක අපි සලකන්නේ වාර්තා කරන කාලචර පසුද්දීම් කියන ගිණුම් කරන ප්‍රමිතිය අනුව LKS 10ට අනුව අපි මේක හඳුනන්නේ ගැළපීත සුද්ධියක් වශයෙන්. සම මේක බොල් නැහැ ගැළපීම වාර්තා කරන්න ඕනේ. ඒතර අපි ඒකම සමාගමේ ප්‍රතිපත්තිය කියන කාලාන්තරයක් තිස්සේ අරගෙන ප්‍රතිපත්තිය තමයි ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීම නොහොත් දැන් වර්තමාන විදිහට හානි කරන අලාභ සඳහා ඉඩහැරීම 10%ක් පවත්වා ගන්නවලු. දැන් මෙතෙන්දී බොහොම කල්පනාකාරී වූ කාරණයක් තියෙනවා. දැන්ට මේ හදලා තියෙන මූල ප්‍රකාශ දිහා බලන්න. හදලා තියෙන මූල ප්‍රකාශ තුල වෙළඳ ණයගැතිය කියලා තියෙනවා ඉලක්කම 1980ක්. මේ බලන්න. 1980ක් තියෙනවා. මේ තියෙන්නේ මොකක්ද? ණයගැතියන්ගේ ගිණුම ශේෂ්ඨද ධාරණගේද? ධාරණගේ. ඒ කියන්නේ මේගොල්ලෝ ප්‍රතිපත්තියක් වශයෙන් හැම අවුරුද්දකම 10%ක් අඩමාන ණය වෙන් කිරීමකුත් කරලා තියෙනවා. එමෙත හානි කරන අලාභ සඳහා වෙන් කිරීමකුත් කරලා තියෙනවා. මේ ඒ සියල්ල අඩු කළ පසු වගේ. ඒතර මේ ණයගැති ගිණුම ශේෂ්ඨය නෙමෙයි මතක තියාගන්න මේ තියෙන ධාරණගේ. 10%ක වෙන් කිරීම අඩු කළ පසු වගේ. නමුත් මේ මෙදින පැවති ණයගැතියන්ට දැන් බොල් ණය ගැලපීමකුත් කරලා තියෙනවා. ඒ නිසා දැන්ට පවතින අඩමාන ණය වෙන් කිරීම නිවැරදිම නැහැ. මේ දැන් ගලප ගන්න ඕනේ. නිවැරදි ණයගැති ශේෂය හොයාගෙන නිවැරදි ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීම හොයාගෙන ඒ අනුව තිබිය යුතු ගාන හොයාගෙන තව අඩුපාඩුවක් තියෙනවා නම් ගැලපීම කරන්න ඕනේ. අපි මේක පෙර වැඩවල පෙන්නමු කරන ආකාරය අපි යමු පෙර වැඩවලට පෙරඩංක 5. බොල් ණය හා හානි කරන අලාභ සඳහා ඉඩහැරීම. ඉතින් අඩමාන ණය වෙන් කිරීම නේ. අඩමාන ණය වෙන් කිරීම right.
ගිණුම් දෙකක් වාට විවෘත කරලා පෙන්නන්නම්. එකක් ණය ගැතියෝ අනික හානි කරන ලාභ සඳහා ඉඩ හැරීම. එමෙතන අඩමාන ණය සඳහා වෙන් කිරීම. අපි ඉස්සෙල්ලාම දැන් හොයාගමු හරි ණයගැති ශේෂ්ඨය මුලින්ම. දැනට පවතින ණයගැති ශේෂ්ඨය. හරි. 1980ක් තිබුණේ අඩමාන ණය වෙන් කිරීම අඩු කළ පසු ණයගැතියෝනේ. මම මෙහෙම ලියන 2010 3.31 ණයගැති ශේෂ්ඨය. දැන් මෙතන 1980ක් තිබ්බ නේද? මේ 1980 තියෙන මම කිව්වා වගේ මේ 1980 කියන්නේ 10%ක අඩමාන ණය වෙන් කිරීම අඩු කළ පසු වගේ මේ තියෙන්නේ. නේද? ණයගැති ශේෂ්ඨය 1980 කියන්නේ 10%ක අඩු කර පසු වගේ නේ. අපි දැන් මේක වෙනම ගණනය කරලා බලමු. පවතින ශේෂ්ඨය කීයද කියලා. එතකොට 1980 කියන්නේ 10%ක් අඩු කළ පසු වගේ නෝත් 90 නේ. 10%ක් අඩු කළ පසු වගේ කියන්නේ 90 නේද? හරි කිරීම 10. මේ දා පවතින ශේෂය වෙන්නේ දැන් මේ ණයගැතියක ධාරණක තමයි මේ ගන්න නේද? මෙතින්දී ණයගැති ධාරණගය 1980 කියන්නේ අඩමාන්නේ අඩු කළ පසු වගේ නේද? 2010 3.31 පවතින ණයගැති ශේෂය වෙන්නේ 1980 බෙදීම 90 වැඩි කිරීම 10. බලමු කීයද කියලා. උත්තර පවතින ශේෂය වෙනවා 1980 බෙදීම 90 වැඩි කිරීම 10. වැඩි කිරීම 10 වැඩි කිරීම 100. මේ 90 නම් 100 හොයන්න ඕනේ 100 මෙතන හොයන්න ඕනේ. 10 නෙමෙයි 100. 10 උත් අඩමාන ණය වෙන් කිරීම 100. ණයගැති ශේෂය නම් 100 නේද? 1980 බෙදීම 90 වැඩි කිරීම 100. උත්තරේ 2200 නේ. තොර එදා පැවති ණයගැති ශේෂය අඩමාන ණය අඩු කිරීමට පෙර ණයගැති ශේෂය 2200යි. හරිනේ? තොර පවතින අඩමාන ණය වෙන් කිරීම 2200ට 10%ක්. උත්තරේ 220යි. ඉතින් හරිනේ? 2200 220ක් ගියාම කීයද? 1980. එහෙනම් අපි ඉස්සරහ මේ ගිණුම් දෙකේ දාගමු ශේෂයන් දෙක. ණයගැති කිරීම ශේෂය වෙන දැනට 2200යි. අඩමාන ණය වෙන් කිරීම ශේෂයෙන් හොත් හානිකර අලාභ කිරීමේ ශේෂය හානිකර අලාභ සඳහා විලහැරීම් කිරීම ශේෂය 220යි. මොන දැනට පවතින ශේෂයන් දෙක මේ දෙකේ සුද්ධාගේ තමයි ධාරණගේ ණයගැතියන්. ඒක තමයි 1980. හරි නේද? 1980 ඇවිල්ලා තියෙන ධාරණගේ. ඒකේ අපි වෙන් හඳුනා ගන්නවා ණයගැති පවති ශේෂය අඩමාන ණය දෙන්නට පැවති ශේෂය. දැන් අර කියන ගැළපීම කරමු. දැන් මොකද ගැළපීලා බලන්නකෝ. ගැළපීම කියන්නේ මෙදා විට ණයගැතියෝ 200කින් ඊට පසු දිනක බුණ්ණායගතිය බුණ්ණත්වල සිරිසු පහක් අය කරගෙන ඒක මුදල්ගිණි මහා කරන ණයගැතියන් බැර වෙලා තියෙනවා. ඒකට පස්සේනේ විච්ච දෙයක් නේ. හරි. නමුත් බොල් ණය කපහැරීම තමයි වාර්තා කරන්න. බොල් ණය 75 බොල් ණය වෙනවා. ඒක දැන් ගැළපීම කළ යුතුයි දාට. ඒක එදා හිටු ණයගැතියකින් 75 බොල් ණය වෙනවා. ඒක වාර්තා කරන්න ඕනේ නේද? 75 බොල් ණය. ඊට පස්සේ එම ණයගැතිය අලුත් ණයගැතිය ශේෂර 10ක් අඩමාන ණය වෙන් කිරීම වෙන්නත් ඕනේ නේද? හරි. අපි යමු එහෙනම් මේම කපා හැරිය යුතු බොල් ණය. කපා හැරිය යුතු බොල් ණය කොච්චරද? 200න් 75ක්. 200න් 75 මොකද 35ක් හම්බ වෙනවනේ. 200න් 75ක් කියන්නේ 150යි. 150 බොල් ණය එක පාරන්න ඕනේ. බොල් ණය කිව්වම හර ණයගැතිය බැර. ණයගැතිය බැර කරන 150ක් බොල් ණය කියලා. මෙතන බැල බොල් ණය කිව්වම හර කියන්නේ බෙදහැරීම් පිළිවෙල. පෙරවැඩ අපි දානෝනේ බෙදහැරීම් පිළිවෙලට අපි දා ගන්න ඕනේ බොල් ණය කියලා. බෙදහැරීම් පිළිවෙලට අපි දා ගන්න බොල් ණය කියලා 150. බොල් ණය 150 බෙදහැරීම් පිළිවෙල.
හරි ණයගැති බැර කළා. දැන් අපිට පුළුවනි ණයගැති කිරීම තොරණය කරලා අලුත් ණයගැති ශේෂය ගන්න. તો බලන්න 2200ක් හර 2200 බැර කළාම පහළට ගෙන ශේෂය 2050යි. එතන මෙතන 150ක් ගමනේ ඉහළට ගෙන ණයගැති ශේෂය 2050යි. ඔන්න අර වෙළඳ හා ලැබිය යුතු දෑතුර අපි දාන ණයගැති ශේෂය 2050යි. මේ ණයගැතියන්ට තමයි 10% අඩමාන ණය වෙන් කිරීමක් තියෙන්න ඕනේ නේද? අපි මේ මුලින්ම පහලින් මේ ගැලපීම් හොදාලම තිබිය යුතු අඩමාන ණය වෙන් කිරීම කොච්චරද? මේ 2050 අලුත් ණයගැති ශේෂය නේද? මේ 2050ට 10%ක්. අලුත් ණයගැති නිවැරදි ණයගැති ශේෂය 2050නේ දැන්. මේකට 10%ක්. 2050ට 10%ක් කියන ළමයි 205යි. තිබිදු ගාන 205යි. නමුත් අඩමාන ණය වෙන් කිරීමේ තිබිලා තියෙනවා 220ක් නේද? අපි තිබිදු ගාන 205යි අපි ඒක බැර ශේෂයක් වශයෙන් ඉහළට ගෙවමු. ඉහළට ගෙන ශේෂය 205යි. පහළට ගෙන ශේෂය 205යි. නමුත් 220ක් දැනට තිබිලා තියෙනවා. ඒ කියන්නේ අධිවෙන් කිරීමක් තියෙනවා මෙතන නේද? 220 එක ආදායම් ප්‍රකාශනට දාගමු. 220 මෙතන අධිවෙන් කිරීමක් තියෙනවා 15ක. ඒක ආදායම් ප්‍රකාශනට දානවා. එතන හර 15 ආදායම් ප්‍රකාශනේ බැර කරනවා වෙනුවට බෙදාහැරීම් වියදම් වලදී හර පැත්තෙන් අඩු කරනවා නේද? නැවත යනවා බෙදාහැරීම් වියදම් වලට 15 හර පැත්තෙන් අඩු කරමු. අධිවෙන් කිරීම අඩමාන ණය අධිවෙන් කිරීම නේ. අඩමාන ණය අධිවෙන් කිරීම. මේ අර කලින් තිබුණ අඩමාන ණය කලින් වාර්තා කරලා තියෙන අඩමාන ණය 80 කලින් තිබලා තියෙනවා. එහෙම වාර්තා කරලා තමයි 220 ඇවිල්ලා තියෙන්නේ. ඒ 220 තුලත් 15ක් ද අධිවෙන් කිරීමත් ඒක නැවත ගලප ගන්නවා නේද? 15 මෙතන අඩු කරනවා. දැන් උදේ අපේ බලන්න ගිණුම් දෙකේ ශේෂයන් ණයගැති ශේෂය වෙන්නට ඕනි 2050යි අඩමාන ණය වෙන් කිරීම වෙන්න ඕනි 205යි. මේක අපි දාගමු සටහන් අංක අපි දාන වෙළඳ හා වෙළඳ ලැබිය යුතු සටහන එතෙට යන 2050යි 205යි නේද? 2050යි 205යි. ඉතින් වෙළඳ ලැබිය යුතු දා කියලා නැත්නම් දාගන්න මෙහෙම ණයගැතියෝ පණහයි හානි කරන අලාභ ඉඩහැරීම 205නේ. તો ණයගැතියක දැන් නව ධාරණාගේ බලන්න කීයද කියලා නේද? 9 පහකින් 5යි 4යි 1845යි. දැන් නව මූල තත්ත්ව ප්‍රකාශනයේ ණයගැතියත වෙළඳ ලැබිය යුතු දා කියලා දාන 1845යි. ණයගැතියන්ගේ අලුත් පවතින ශේෂය 2050යි. එහෙමත් අඩමාන ණය වෙන් කිරීම 205යි. ධාරණාගේ 1845යි. අපි දාගමු ජංගවත්කම් වලට. ජංගවත්කම් වල දාගන්න මෙහෙම උඩින් මෙන්න තොගේනේ. අපි අස්ස දාගමු ඉලක්කම ආවම වෙළඳ ලැබිය යුතු දෑ 1845යි නේද? ඒකේ සටහන් අංකයත් අපිට උන දාන්න පුළුවන්. සටහන් අංකය ගත්තොත් වැඩි කළා තරනේ මේක අපිට අවශ්‍ය නම් වැඩි විස්තර බලන්න පුළුවන් සටහන් අංක 4 තුලින් නේද? 1845යි. ඔන්න ඔහොමයි ඔය ගණනේ ඔය ණයගැතියන් සම්බන්ධ තියෙන බොල් ණය ගැලපීමයි ණයගැතියන් සම්බන්ධ තියෙන හානි කරන අලාභ ඉඩහැරීම් ගැලපීමයි කරන්නට ඕනි. හොඳයි. අපි ඔය කලේ ගැලපිලි අංක 7. ගැලපිලි අංක 8 සහ 9 අපි දැනටමත් කරලා ඉවරයි නේද? මොකක්ද ඒ? පෙර වසරේ සටහන් වූ ගැලපීම් ඔස්සේ වාර්තා කිරීම ගැලපීම කළා. පසුගිය වසර සඳහා ආදායම් බදු සඳහා අතිරේක එකඟ වූ ප්‍රමාණයක 72000 විගණන ගාස්තු කිරීම වාර්තා වෙලා තිබුණා. ඒකත් අපි ගැලපීම කළා නේද? රයිට්. දැන් එහෙනම් අපි ගැලපිලි සටහන් කරලා ඉවරයි. දැන් මේ තියෙන මූල තත්ත්ව ප්‍රකාශනයේ හා ආදායම් ප්‍රකාශනයේ තියෙන සංඛ්‍යා ගැලපීම් කළ ඒවා දැන් වාර්තා කරලා තියෙන ඒවා හැර අනිත් ඒවා වාර්තා කරන්න. විකුණුම් අපි දැම්ම නේද? විකුණුම් පිරිවැය 1610. දාගන්න ආදායම් ප්‍රකාශන තුල විකුණුම් පිරිවැය 1610. ඒකට වෙන ගැලපිලි තිබුණ නැහැ නේ. විකුණුම් පිරිවැය 1610.
හරිද? හොඳයි. ඊළඟට තියෙනවා දළලාභයත් මේ ගන්න ඕනේ අපි හරි දළලාභය ගන්න ඕනේ දැන්. වෙනත් ආදායම් සටහන් අංක 1. වෙනත් ආදායම් වල මොනවද තියෙන්නේ? ආයෝජන ආදායම් 175යි වාර්තා කරන්න පුළුවන් අපේ වෙනත් ආදායම් තුල. උපකරණ විකුණුම් ලාභය වාර්තා කරන්න පුළුවන් වෙනත් ආදායම් වල. ප්‍රත්‍යාගන අතිරික්ත ඒක වාර්තා කරන්න බෑ කියන්නේ වෙනත් විස්තර ආදායම් අපි දැම්ම නේද? මේක වාර්තා වෙන්නේ මේ අනිත් දෙක වෙනත් ආදායම් වල වාර්තා කරමු. සටහන් අංක 1 නේ වෙනත් ආදායම් වල දාගමු ආයෝජන ආදායම් 175යි උපකරණ විකුණුම් ලාභය 25යි. සටහන් අංක 1 යන්න වෙනත් ආදායම් වල යන මෙහෙම ආයෝජන ආදායම් 175යි උපකරණ විකුණුම් ලාභය 25යි නේ. එහෙම නේද තිබුණේ? ආයෝජන ආදායම් 175යි උපකරණ විකුණුම් ලාභය 25යි නේද? හරි. වෙනත් ආදායම්. ඒතර වෙනත් ආදායම් ඔක්කොම තියෙන්නේ හරි විදිහට එන්නේ මේ ගණන් පමණයි 200යි. ඒතර නේද? වෙනත් ආදායම් 200යි. අපි දාගමු ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් කියන තැන ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් කුලියන් මෙහෙම මෙතන දළලාභයනේ මේකනේ. අපි හත් දළලාභය හොයාගමු. 0.5යි 10 ගියම 8යි දෙකෙන් එකක් ගියම 1යි නේද? 18500 නේද? අතර වෙනත් ආදායම් 200යි ආවේ නේද? වෙනත් ආදායම් 200යි. ටනකේ අපි දැම්ම වෙනත් ආදායම් නේද? ඒතර මුළු ආදායම් වෙනවා 18700ක් නේද? PM තවදුරටත් වාර්තා කරන්න. ඊළඟට හරි දැන් මේක වාර්තා කළා විකුණුම් පේ වාර්තා කළා දළලාභය හරි වෙනත් ආදායම් හරි අඩු කළා වියදම් සටහන අංක 2 වියදම් වල තියෙනවා මේ විදිහට වේතන අඩු කරලා තියෙනවා විකලන ගාස්තු කළමනාකර උපදේශක ගාස්තු ෂෙයාර් සේවක අර්ථසාධක කරමුදල් මේ පරිපාලන වියදම් වලට වියදම් අධ්‍යක්ෂ ගාස්තු නායකර ණය පොලි අයිරා පොලි නේද අපි මේ අදාළ තැන් වලට දාමු. ඒතර වේතන 2200යි පරිපාලන වියදම් වේතන 2200 පරිපාලන වියදම් වල දාගන්න වේතන 2200යි පරිපාලන වියදමක් ඊළඟට විකලන ගාස්තු අපි දැනටම දැම්මා පරිපාලන වියදම් වල දාලා තියෙනවා 72 අඩු කරලා නේද මතකයිනේ කළමනාකරණ උපදේශක ගාස්තු 1200යි කළමනාකරණ උපදේශන ගාස්තු පරිපාලන වියදම් කළමනාකරණ උපදේශන ගාස්තු ඉලක්කම කී තිබුණේ 1200යි 1200ක් දාගන්න කළමනාකරණ උපදේශන ගාස්තු ඊළඟට මොනවද තියෙන්නේ බලන්න ෂය 600ක් තියෙනවා පරිපාලන වියදම් වල පරිපාලන වියදම් වල දාගන්න ෂය 600යි ඊළඟට පරිපාලන වියදම් වල දාන්න තියෙනවා EPF ETF එතන 396ක් තියෙනවා 396ක් තියෙනවා EPF ETF 396ක් EPF ETF 396ක් බෙදාහැරීම් වියදම් වල තිබුණා මේ විකුණුම් සේවක ඔබේ කාර්යාල සේවකයෝ හරි ඊළඟට බලන්න අධ්‍යක්ෂ ගාස්තු 10යි පරිපාලන වියදමක් අධ්‍යක්ෂ ගාස්තු 10යි පරිපාලන වියදම් ඊළඟට බැංකු ණය පොලි 34යි බැංකු ණය පොලි කියන්නේ මූල්‍ය වියදම් අයිරා පොලි 1400යි දෙක මූල්‍ය පිරිවැය බැංකු ණය පොලි 34යි අයිරා පොලි 1400යි බැංකු ණය පොලි අනික අයිරා පොලි ඉලක්කම 34යි 1400 නේද 34යි 1400යි හරි නේද ඊළඟ මොනවද තියෙන්නේ බලන්න බැංකු ණය පොලි අයිරා පොලි හරි ඊළඟට අපි නම් වියදම් දැම්ම ඊළඟට තියෙනවා
දැන් බදු පෙරලාභය හොයාගන්න පුළුවන් ආදායම් බදු පෙරලාභය පිළිතුරු හොයාගමු. ආදායම් බදු 2928ක් තියෙනවා. උණවින් ක්‍රීම දැම්ම වෙන ආදායම් බදු සමතරතුරක් නෑ. මේක දාගන්න සටහන් අංක 3 යටතේ ආදායම් බදු වල 2928ක්. සටහන් අංක 3 ආදායම් බදු වල දාගන්න ප්‍රවර්තන වසරේ බද්දට ගන්න අපේ ගන්න තමයි 2928ක් නේද? 2928ක්. 2928ක් ගන්න ආදායම් බදු කළ 2928ක්. ඒතර වසරේ ආදායම් බදු කියලා අපිට ගන්නනේ මේ ගන්න. ඒක 10යි 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 9යි. කීයද ප්‍රවර්තන වසරේ සම්පූර්ණ බදු වියදම 3000යි. 3000 අපි දාගමු ආදායම් ප්‍රකාශනයේ ආදායම් බදු කියන ස්ථානයට. ආදායම් බදු කියන ස්ථානයට දාගන්න ආදායම් බදු කියන දාගන්න 3000. ඒක අඩු වෙන එකක් නේද? හරි. ඊළඟට බලන්න තවදුරටත් මොනවද තියෙන්නේ කියලා. ආදායම් බදු දැම්මා. ගෙව් ලාභාංශ 690. ලාභාංශ අපි දාන්නේ කොහටද? ආදායම් ප්‍රකාශන නෙමෙයි. හිමිකම් වෙනස් වීම ප්‍රකාශන අදවගත ලාභයෙන් අඩු වෙන්න ඕනේ නේද? 690ක්. යන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේට 690ක් දාගන්න. ගෙව් අතුරු ලාභාංශ සෙමිති අතුරු ලාභාංශ ගෙවින් අදවගත ලාභයෙන් 690ක් අඩු වෙනවා. ඒ වගේම එකතු දිනුන 690ක් අඩු වෙනවා. හරි නේද? හොඳයි. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. හරි. ඊට පස්සේ තිබෙනවා ආදායම් ප්‍රකාශන තොරතුරු වාර්තා කළ ඉවරයි. ඊළඟට අපි යමු ඊළඟට ඒ හදපු මූලතත්ත්ව ප්‍රකාශනයේ. දේපල පිරිත උපකරණ 40,000ක් තියෙනවා. ගැළපෙලි මුකුත් නැහැ. සමුච්චයත් මුකුත් නැහැ. සටහනක් අවශ්‍යත් නැහැ කියලා කිව්වා. මේක අපි දාගමු නම් කෙලින්ම අපේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම වල දාගන්න. දේපල ප්‍රියත හා උපකරණ 40,000ක්. හරි නේද? සටහනක් අවශ්‍ය නැහැ කියලා කිව්වනේ නේද? ඊළඟ මොකක්ද තියෙන්නේ බලන්න. ස්ථාවර තැන්පතු 10යි. ස්ථාවර තැන්පතු කියන ආයෝජනයක් නේ අපි ඒක දාගන්නේ ජංගම නොවනවත්කම් තුල. ජංගම නොවනවත්කම් තුල යන්න ස්ථාවර තැන්පතු 10යි ජංගම නොවනවත්කම ආයෝජන ආදායමක් ලැබිලා තිබුණා නේද? ඔව්. ඊළඟට තොග 500යි. තොගේ දාගන්න ජංගමවත්කමක් වශයෙන් තොගය 500ක්. හරි. ඊළඟට වෙළඳ ණය ගෙතුවේ 1980 අපි ගැලපීම කළා. මුදල් හා සමාන දෑ සටහන අංක 3. සටහන අංක 3 තියෙන මෙහෙ බලන්න. මුදල් හා සමාන දෑ තුල තියෙනවා අතැති මුදල් 15යි. බැංකු අයරා 25ක් අඩු කරලා තියෙනවා. ත්‍යිමාසික භාණ්ඩාගාර බිල්පත් 50යි. ඇත්තටම ඕකේදී තමයි මුදල් අතැති මුදල් කියන්නේ මුදල් හා සමාන දෑ තමයි. බැංකු අයරා වෙනම පෙන්වනවා. ඔබ දන්නවා ප්‍රමිතාංක 91 මුල් ප්‍රකාශන පිළිවෙල කිරීම හිලාප් නොකළ යුතුයි කියලා කියනවනේ. ණයගැතියන් නැහිමෙන් හිලාප් නොකළ යුතුයි. බැංකු ශේෂය බැංකු අයරාව සමග හිලාප් නොකළ යුතුයි නේද? එහෙනම් මේක බැංකු අයරාව වගකීමක් වශයෙන් පෙන්වන්න ඕනේ. එහෙනම් මේ තුනෙන් මුදල් හා සමාන දෑ වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් මේ 15යි 50යි පමණයි. මේ දෙක අපි නම් බලමු. සටහන අංක 5 අපි පෙන්වමු මුදල් හා සමාන දෑ අතැති මුදල් 15යි භාණ්ඩාගාර බිල්පත් 50යි කියලා. සටහන් වලට යන්න. මුදල් හා සමාන දෑ කියලා සටහනක් අපි ඉදිරිපත් කරමු දෙන්න දාලා අපි ගමු. මුදල් හා මුදල් වලට සමාන දෑ. අපි යට මෙහෙම පෙන්නු කරමු. සටහනක් 6 කියලා අපි ගමු මේක. ලිමු අතැති මුදල් අනික භාණ්ඩාගාර බිල්. බලන්න ඉලක්කම කීය දෙන්නේ කියලා. අතැති මුදල් ප්‍රදාන්න පුළුවන් 15යි භාණ්ඩාගාර බිල්පත් 50යි. අතැති මුදල් 15යි භාණ්ඩාගාර බිල්පත් 50යි නම් මුදල් හා මුදල් වලට සමාන දේ ඔක්කොම කීයද? 65යි. අර 25 බැංකු අයරා වෙනම පෙන්නන්න ඕනේ. ඒතර බලන්න එහෙමනම් 25 බැංකු අයරා වෙනම පෙන්නනකොට ජංග වගකීමක් වශයෙන් නේද? මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල දානවා මෙහෙම
මුදල් හා මුදල් වලට සමාන දෑ. සටහනක 6 ඉලක්කම 65ක් ආවා නේද? අර 15යි 50යි. ජංග වගකීම් වශයෙන් දානවනේ බැංකු අයිරාව 25යි. බැංකු අයිරාව වෙනම දානවා. ජංග වගකීමක් වශයෙන් මුදල් හා මුදල් වලට සමාන දෑ ජංග වත්කම් වල නේද? හොඳයි. හරි. ඊට පස්සේ තියෙන්නේ බලන්න ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රකාශිත පාදනය 31120යි. අපි දැන් තියෙනනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය එතන දාගන්න ප්‍රකාශිත පාදනය හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය තුල ප්‍රකාශිත පාදනය 31120යි. ආරම්භක ශේෂය අවසන් ශේෂ දෙකම මිය විය හැකියි. මොකද හිමිකම් නිකුතුවක් කොටස් නිකුතුවක් හෝ සංචිත පාදනයක් තිබුණ නැති නිසා දෙකම 31120 තමයි ආරම්භක ශේෂය වගේම අවසන් ශේෂයත් නේද? 31120යි. රඳවාගත් පියවීම ආරම්භක ශේෂය දෙන 4000ක්. රඳවාගත් පියවීම දාගෙන ආරම්භක ශේෂය 4000ක් මෙතන අවසන් ශේෂය අපි පස්සේ ගණනය කරලා ගමු. ඊළඟට බැංකු ණය වසර දෙකේ ඉස්සර වසර 5 තුල ගෙවිය යුතු ප්‍රමාණය 5600යි. ලබන වසර තුල ගෙවිය යුතු ප්‍රමාණය 1100යි. ලබන වසර තුල ගෙවිය යුතු ප්‍රමාණය ජංග වගකීම් වසර දෙකෙන් පසුව ගෙවන තියෙන ගාන ජංගම නොවන වගකීම් නේද? මේ දෙකම දාගන්න ජංගම නොවන වගකීම් වල දාගන්න බැංකු ණය 5600ක් කියලා. ජංගම නොවන වගකීමක් ලෙස දාගන්න බැංකු ණය 5600යි. 5600යි. ජංග වගකීම් වල දාගන්න බැංකු ණය කියලා 1100ක්. බැංකු ණය 1100ක්. දැන් ඊළඟට වෙළඳ ණයම අපි දැම්මා අනෙකුත් ගෙවිය යුතු 200යි. අනෙකුත් ගෙවිය යුතු ජංග වගකීම් අනෙකුත් ගෙවිය යුතු 200යි. ජංගම වගකීමක් සේ දාගන්න ඕනි. අනෙකුත් ගෙවිය යුතු 200යි නේද? හරි. සටහනක් එකේ දැම්ම දෙකේ තියෙන දැම්ම තුනේ තියෙනව දැම්ම නේ. හරි ඔච්චරයි. දැන් අපි මේ වන විට ඇතුළත් කරලා තිබෙනවා ආදායම් ප්‍රකාශනට යා යුතු දේවල්, මූලතත්ත්ව ප්‍රකාශනට යා යුතු දේවල් සහ හිමිකම් වෙනස් වීම ප්‍රකාශනට යා යුතු දේවල්. නිවැරදි ආකාරයට. දැන් අපි තියෙන ඒවා එකතු කිරීම කරන්න ආදායම් ප්‍රකාශනට යා යුතු අයිතමෙන් පෙරවැළවල අපි එකතු කිරීම කරලා ඉන්න ඕනේ. බෙදාහැරීමේ වියදම් පරිපාලන වියදම් එකතු වරන් ආදායම් ප්‍රකාශන ඇතුළත් කරලා ඉන්න ඕනේ මුලින්ම. ගන්න බෙදාහැරීමේ වියදම් එකතුව. හරි අපි ගණන් කැන්සලක් ආදායම් එකතු කරමු මේ විදිහට. බෙදාහැරීමේ වියදම් බලන්න තියෙන එකනේ ගන්න 80යි ධන 2650 ධන 1500 ධන 270 ධන 300 ධන 150 ඊපස්සේ ඍණ 15 කියන බෙදාහැරීමේ වියදම් 4935යි. හරිනේ? ඊට පස්සේ ගන්න පරිපාලන වියදම් වල එකතුව පරිපාලන බලන්න 228යි ධන 2200යි ධන 1200යි ධන 600යි ධන 396යි ධන 10යි එකතුව 5624යි. මූල පිරිවැය එකතු ඉලක්කම් දෙකයි තියෙන්නේ 1434යි. නේද? වෙනත් පිරිවැය නැහැ මේ ගණනේ. දැන් අපි දාගමු ආදායම් ප්‍රකාශනයේට 4935ක් තියෙන බෙදාහැරීම් පිරිවැය නේද? මම බෙදාහැරීම් පිරිවැය නැවත ගන්නම්. ගණන කිව්ව සැකයක් තියෙනවා. ඒක හරියට ආවද කියන එක බලමු අපෝ. 80යි ධන 2650යි ධන 1500යි ධන 270යි ධන 300යි
ධන 150යි ඍණ 15යි. 4935 නේද? හොඳයි. අපි යමු එහෙමනම් ආදායම් ප්‍රකාශනයේට විද්‍යාවේ වියදම් 4935යි නේද? විද්‍යාවේ වියදම් 4935යි. පරිපාලන වියදම් කීයද බලන්න? 5624යි. පරිපාලන වියදම් 5624යි. එතකොට වෙනත් පිරිවැය නැහැ, මූල්‍ය පිරිවැය 1434යි. වෙනත් පිරිවැය නැහැ, මූල්‍ය පිරිවැය 1434යි. අපිට දැන් පුළුවන් මේ වියදම් සියල්ලකම එකතු හැපතර ගන්න සම්පූර්ණ මේ වියදම බලමු කීයද කියලා. ධන කේන්ද්‍රික ආදායම ගමු. 4935 ධන 5624 ධන 1434 සමානයි 11993යි. 11993 නේද? 11993යි. ඒක අඩු කරන 18700 නේද? බදු පෙර ලාභය ගන්න 18700 ඍණ 11993 බදු පෙර ලාභය 6707යි. 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 එකෙන් 3000ක් අඩු වෙන්න ඕන. ඒතර බදුපසු ලාභය නැත්නම් වසරේ සුද්ධ ලාභය එනවා 7.73යි. 3707ක්. වෙනත් විස්තීර්ණ ආදායම 1.250ක් පමණයි. ඇතුළත් කළාම වෙන මුළු විස්තීර්ණ ආදායම වෙනවා බලන්න මෙතන 7යි 5යි 7.2යි 9යි 3යි. 3957යි මුළු විස්තීර්ණ ආදායම නේද? මුළු විස්තීර්ණ ආදායම. ඔන්න ආදායම් ප්‍රකාශනයේ වට කටයුතු හරි. මේ ආකාරයට තමයි ප්‍රමිතාංක 1 අනුව ආදායම් ප්‍රකාශනය පෙරළ කළ යුතු වන්නේ. අපි දැන් මේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශන දාන මුළු විස්තීර්ණ ආදායම ඒක දානකොට සුද්ධ ලාභය යනවා රඳවාගත ප්‍රේම තිරට ප්‍රත්‍යගන ලාභය යනවා ප්‍රත්‍යගන සංචිත තිරුවට නේද? 3957යි නේද? 3957යි. මුළු විස්තීර්ණ ආදායමනේ 3957යි. මුළු විස්තීර්ණ ආදායම 3957යි. ඒකෙන් 250ක් යනවා ප්‍රත්‍යගන සංචිත තිරුවට. ඊළඟ රඳවාගත ලාභිත ඍණ 3707ක් නේද? එහෙම තිබුණේ නේද? 3707යි නේ. 3707යි 250 එකතු කළාම 3957යි. හරි නේද? හොඳයි. ওই විදිහට තමයි අපි අතුලත් කරන්නට ඕනේ ආදායම් ප්‍රකාශනයේ අවසන් උත්තර නේද? ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය අපි දැන් එකතු කිරීම කරමු. ආරම්භක ශේෂ 31120යි 4000යි. 35120 එකතුව. 35120 එකතුව නේද? 31120යි 4000 එකතු කරලා 35120යි නේද? පෙරවැරදි ගැලපීම් කළා මුළු විස්තීර්ණ ආදායම හරි ඊට පස්සේ අතුරු ලාභාංශ හරි එමනම් 50 එකතු කරන්න සාමාන්‍ය කොටස් පාදන එකතු 31120යි ප්‍රත්‍යගන සංචිත එකතු 250යි පොදු සංචිතයක් නැහැ මේ ගණනේ රඳවාගත් ලාභය අපි ගණන් ගමු ඉලක්කම කීයද කියලා බලමු රඳවාගත් ලාභය 4000 තියෙන අවුරුදු මුල ශේෂය ඍණ 150 පෙරවැරදි ගැලපීම කරනවා අපව ධන 3707 අපව ඍණ 690 තර 6867යි 6867යි ඊට පස්සේ බලමු එකතුව තීරුවත් එකතු කරලා බලමු කල කේන්ද්‍රක ආදායම එකතු කරන්න 35120යි ඍණ 150 ධන 3957 ඍණ 690
හයි ගම්මුල ඉඳන් 35120 ඍණ 150 3957 3957 ඍණ 690 උත්තර එනවා 38237 නේ 38237යි 38237යි අපි උත්තර හරිද කියලා මේ පත හරස් එකතු කරලා බලමු සැකහර ගන්න පුළුවන් නිවැරදි කියලා නේද බලමු 31120යි ධන 250 ධන 6867 38237 හරිනේ හරි සරස් එකතු වෙයි 3 සමානයි හරි දැන් මේ අවසාන ශේෂයෙන් අපි දාගමු මූල තත්ත්ව ප්‍රකාශනයේට අවසාන ශේෂයෙන් වශයෙන් දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රකාශිත ප්‍රාර්ථනා දාගන්න සාමාන්‍ය කොටස් 31120යි සංචිතව දාගන්න ප්‍රත්‍යාකරණ සංචිතය තිබුණා 250ක් පොදු සංචිත තිබුණේ නැහනේ රඳවාගත්ත ප්‍රයුම් යතිබද රඳවාගත්ත ප්‍රයුම් තිබුණා 6867ක් නේ 6867ක් හරි දැන් හිමිකා වෙනස් වීම ප්‍රකාශනයේ අවසාන ශේෂිනුත් අපි අතුලත් කළා එතනට දැන් අපිට සියල්ල සම්පූර්ණයි තව අතුලත් කරන්න දෙයක් නැහැ දීපල පෙරතු පොර සටහනක් එමත් නැහැ නේද දැන් මේ අවසාන එකතුන් කරමු ජංගම නොවනවත්කම් දෙකක් තියෙනවා දීපල පෙරතු උපකරණ ස්ථාවරවත්කම් ස්ථාවරතම් පතු 41000යි ජංගවත්කම් තියෙන තුනක් එකතු ගන්න හැපතට 500යි ධන 1845 ධන 65 තර 2410යි 2410යි එතකොට එහෙමනම් මුළුවත්කම් බලන්න පුළුවන් මුළුවත්කම් වල එකතුව 0යි 1යි 4යි 3යි 4යි 43410යි නේද මුළුවත්කම් ළමයි මෙතෙන්දී අපිට පොඩි අතපසුවීමක් වුණා මේ රඳවාගත් හිපවීම ශේෂය දානකොට හිමික වෙනස් වීම ප්‍රකාශනය මම නැවත යනවා රඳවාගත් හිපවීම ශේෂයේ රඳවාගත් ලාභවල ආරම්භක ශේෂය දැමීමේදී අපිට පුංචි අතපසුවීමක් වුණා ඔය දැක්කා ශේෂ පරීක්ෂණයේ තිබුණා දැන් අපි කලින් හදපු මූල තත්ත්ව ප්‍රකාශනයේ තිබුණා ආරම්භක ශේෂය රඳවාගත් හිපවීම වල කීයක්ද ආරම්භක ශේෂයේ මෙතන රඳවාගත් හිපවීම කියලා තියෙනවා 4000ක් තියෙනවා නේද දැන් මේ 4000 වනහයි මේ ශේෂ පරීක්ෂණයේ තියෙන අගයක් නෙමෙයිනේ අපිට අතපසුනේ ඒකයි මේ වනහයි මේ එයා කලින් පිළිල කළ මූල ප්‍රකාශවල තියෙන අගේ. ඒතර මේ 4000 ඇවිල්ලා ඇත්තේ කොහමද? ආරම්භක ශේෂයට එයා පිළිල කළ ලාභය තුරත් තුනෙන් පස්සේ එයාද පාදයෙන් ප්‍රකාශයෙන් ලාභය කීයක් තිබුණාද? 3702ක්. ඒතර මේ 4000 තුල 3702ක ලාභයක් තියෙනවා. අපි හොයන්නේ ආරම්භක ශේෂය ගන්න මේ 4000 මේ 3702 අඩු කරන්න ඕනේ. මොකද අපි නිවැරදි ලාභය හොයාගෙන ඉවරයි. නිවැරදි ලාභය දෙවුන බැර කරලා තියෙන දැනටමත් නේද? ඒ නිසා අපි ආරම්භක ශේෂ වලින් දාන උන 4000 නෙමෙයි මේකේ මේ 3702 අඩු කරන්න ඕනේ. මේක වෙනස් වීම ප්‍රකාශනය. පැහැදිලි නේද? හොඳයි. එතකොට හඳවාගත් ඉපයුම් ආරම්භක ශේෂය මෙන්නේ 4000 ඍණ 3702 3700 කියන්නේ කලින් ලාභය නේද 4000න් 3702 අඩු කළාම උත්තරේ 298යි නේද ආරම්භක ශේෂය වෙනුන 298යි 4000න් 3702ක් අඩු වෙන්න එපා તો 298යි මෙතන ශේෂය වෙන්නට ඕනේ අනිවාර්ය වේ යුතුයි හරි නේද පැහැදිලි නේද එහෙම ඉන්න කියලා 4000 කියන්නේ එයා හදපු මූලික තත්ත්ව ප්‍රකාශන තියනාගේ
ඒකට එයා හදපු ලාභයත් ඇතුළත් කරලා තියෙනවා. අපි දැන් ලාභේ නිවැරදි කරලා හදන නිසා ඒ ලාභය අයින් කරන්න. ආරම්භක ශිෂ්‍ය තිබුණා 298යි. ඒතකොට නේද? 298 දැම්මම දැන් උතර බලන්න නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ සංඛ්‍යා දැන් වෙනස් වෙනවා පොඩ්ඩක්. අලුත් ශේෂ්ඨ අපි ගමු මෙහෙම එකතුව 31120 ධන 298 ආරම්භක ශිෂ්‍ය එකතු 31418යි. 31418යි නේද? රඳවාගත පියමනත් අපි ගමු ශේෂය කීයද කියලා බලන්න. රඳවාගත පියමන ශේෂය වෙන්න ඕනි 298 ඍණ 150 ධන 3707 ඍණ 690 නේද? તો 3165යි. 3165යි නේද? හැබැයි මේ එකතුවත් වෙනස් වෙන්න ඕනේ අපි හදාගමු. අපි දැන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ එකතු තීරුව අපි එකතු කරලා බලමු. ඒතර එකතු තීරුව එකතු වෙනවා 31418 ඍණ 150 ධන 3957 ඍණ 690 34535 නේද? 34535 අපිට පුළුවන් මේ පැත්තට එකතු කරලා බලන්න ඉලක්කම් හරියද කියලා නැවතත් ඉලක්කම් වල නිවැරදිතාවය නැවත පරීක්ෂා කරන්න බලන්න පුළුවන් මේ පැත්තට එකතු කරලා බලන්න 31120 ධන 250 ධන 3165 සමානයි 34535 හරිය නේද? හරි. දැන් මේ අපි අවසාන ශේෂයන් දාමු. මේ අනිත් ශේෂයන් අපි දාලා ඉවරයි. හදවාගත් ලාභ තීරුව එකතු වෙනවා 3165යි. දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ 3165 දාගන්න හදවාගත් ඉපයුම් කියන තැන 3165යි නේ. දැන් අපි වත්කම් පැත්ත එකතු කළා. මුළු වත්කම් වල එකතු ආව 43410ක්. හිමිකම හා වගකීම් එකතු කරන හිමිකම ප්‍රකාශිත පාදනයේ 31120යි. මෙතන උත්තරේ බලන්න කීයද කියලා එන්නේ එකතුව 5යි 6 5 11 එකක් ඉතුරුයි 3 1 4යි 3යි නේද? 3415යි නේද? 3415යි 31120 එකතු කරන්න 31120 ධන 3415 උත්තරය 34535 නේද? මේ තමයි හිමිකම. අපි දැක්ක කලිනුත් මේ හිමිකම තමයි තිබුණේ හිමිකම වෙනස් වීම ප්‍රකාශනයේ එකතුව තීරුව තුල. ජංගම නොවන වයිකම් තියෙනවා 5600ක්. ජංග වයිකම් එකතුව ගමු. ඒතර අපිට මුළු හිමිකම හා වයිකම් එකතුව ගන්න පුළුවන්. ජංග වයිකම් එකතුව බලන්න කීයද කියලා? 1650 ධන 300 ධන 25 ධන 1100 ධන 200 උත්තරය 3275යි 3275යි. දැන් අපි හිමිකම හා වගකීම් පැත්ත එකතු බලමු කීයද කියලා ගණකයන්ත් එක ආධාරයෙන්. හිමිකම තියෙනවා 34535ක් 34535යි හිමිකම ධන ජංගම නොවන වගකීම් 5600යි ධන ජංග වගකීම් 3275යි 3275යි සමානයි 43410යි නේද? 43410යි. අපිට පෙනෙනවා ඇති මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් පැත්ත එකතුවත් 43410යි හිමිකම වගකීම් වල එකතුවත් 43410යි මූල තත්ත්ව ප්‍රකාශනයේ සමාන වෙලා තියෙනවා. ඔය ආකාරයට තමයි ඔය අභ්‍යාසවල පිළිතුරු වෙන්නේ. ටිකක් දීර්ඝ ගණනක් ටික වෙනස් ස්වරූපයේ අභ්‍යාසයක්. කලින් මූල ප්‍රකාශන වැරදි හා අඩුපාඩු ඉදිරිපත් කිරීම අංක 1 දෙක වැරදි දෙකක් තිබුණා නිවැරදි කිරීමේ ජන සටහන අංක 2 ඊට පස්සේ අපි ඉදිරිපත් කළා ආදායම් ප්‍රකාශනයේ නිවැරදිව හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයේ නිවැරදිව මූල තත්ත්ව ප්‍රකාශන නිවැරදිව හා ආදාන සටහන ඉදිරිපත් කිරීම කළා. මේ ආකාරයේ අභ්‍යාසයට පිළිතුරු සම්පූර්ණ කරමු. අපි සමාගම් මූල ප්‍රකාශ තවදුරටත් ගැටළු හා සාකච්ඡා කරමු ගණන් සාදමු.
ඊළඟ ඒකකය තුළින් තවත් අභ්‍යාසයක් අපි සාකච්ඡා කරමු.